හෙලෝ ගීක්ස් ඉතින් කාලකට පස්සේ ඔන්න හයිප් සෝන් එකෙන් අපි අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තින්නේ. ඉතින් අද අපි දෙන්නම ඉන්න මයි හැෂුත් දෙන්නම ඉන්න. ඉතින් අපි අද කතා කරන්නේ මේ මෑත වකවානුවේ ඉතාමත් මතභේදාත්මක ටොපික් එකක් වුණු සැක් ස්නයිඩර්ගේ ජස්ටිස් ලීග් එක ගැන. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක එන වෙලාවේදී ඔයාලා මේ ෆිල්ම් එක බලලා ඇති අනිවාර්යයෙන්ම නේද? ෆුල් හයිප් එක ඇත්තේ. ඉතින් අපි කතා කරමු මේ ෆිල්ම් එකේ මේ සැක්ගේ විෂන් එක ගැන සහ ගොඩක් ප්‍රශ්න ඇතිලා තියෙනවා මේ ෆිල්ම් එකත් එක්ක. ඉතින් අපි ඒක දේවල් ගැන කතා බහ කරමු. ඉතින් කතා බහට යන්න කලින් මතක් කරන්න ඕන අපි සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක ලයික් කරන්න. අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහසුත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. හරි, එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ශාවිද, ඉතින් සැක් ස්නයිඩර්ගේ මේ එයාගේ ෆිල්ම් එක නැත්නම් එයාගේ විෂන් එකේ මේ ෆිල්ම් එක ගැන කතා බහ කරද්දී, ජස්ටිස් ලීග් ගැන කතා බහ කරද්දී මේකේ අර සැගවිච්ච කතාවකට වඩා අර පසුබිම් කතාවක් තියෙනවානේ. කාලෙක ඉඳන් ඇදලා එන. අපි ඒ කතාව ගැන පොඩ්ඩක් පැහැදිලි කරමු නේ. ඔව් අනිවාර්යයෙන්ම. මේ කතාව ගැන මායි අමිලයි මීට කලින් දීර්ඝ වශයෙන් කතා කරා. මොකද අපි වීඩියෝ එකක් කරලා තියෙනවා නේ. ඔව් 2020 අවුරුද්දේ තමයි මේ සැක් ස්නයිඩර්ගේ ජස්ටිස් ලීග් එක වෙනවා කියන ඔෆිෂියල් අනවුන්ස්මන්ට් එක අපිට සැක්ගෙන්ම ලැබුණේ. ඉතින් එදාම ඇවිල්ලා අපි වීඩියෝ එකක් කරා මේක ගැන දීර්ඝ වශයෙන් කතා කරා. පපුවේ අත තියෙන මං අහන්නේ. උන මගුලක්ද මේ ස්නයිඩර් කට් කියලා කියන්නේ? ඔව් අමිල, අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඒ ගැන තමයි. මොකක්ද මේ ස්නයිඩර් කට් එක කියන්නේ? මොකක්ද මේ ස්නයිඩර් කට් එක කියලා දෙයක් එළියට ආවේ? ඇයි මේ වෙලාවෙ එළියට ආවේ? මොකක්ද හේතුව? මේ දැන් අවුරුදු 3ක් ගෙවුණා. ඇයි දැන් මේක එළියට ආවේ? ඉතින් ওই දේවල් ගැන තමයි අද අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ. හැබැයි ඒ වුණත් ඒ කියන්නේ සැක්ව ආපහු WB එකෙන් වාට කරන්න අවස්ථාව ලැබුණත් WB එකෙන් සෑහෙන්න කකුලෙන් ඇද්ද නේද? අනිවාර්යයෙන්. ඒක එලිපිට අපිට පෙනුන්නේ නැති වුණා. ඒක අපිට උණු සිදුවීම් එක්ක අපිට එහෙම හිතන්න බැරුව වෙන අවස්ථා ගොඩාක් තිබුණා. ප්ලස් ෆිල්ම් එක රිලීස් වුණාන් පස්සේ ස්නයිඩර් කට්ටිය රිලීස් වුණාන් පස්සේ සැක් අපු ගොඩක් ඉන්ටර්වියුස් වලත් මම දැක්කයා ඒක එලිපිට කියනවා මම මෙහෙම කරන්න හිටියේ. කියන්නේ WB එකෙන් කියලා තියෙනවා ඔයාලට පුළුවන් මේක කරන්න. ඒක අර DC EU එකෙන් පිට වෙනම ෆිල්ම් එකක් විතර තමයි WB එක හිතලා තියෙන්නේ. ඉතින් එතනදී සැක්ට කියලා තියෙනවා ඔයා වැඩිපුර ෂූට් කරන්න යන්න එපා වෙන දේවල් කියලා. but do it anyway. අර පලනො කිය පලාප සිද්ධියක් තමයි එතන වෙලා තින්නේ. ඉතින් කොහොම හරි සැක්ට මේක අවස්ථාව ලැබුණා. අපි මේ අවස්ථාව ලැබුණ විදිය ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද ඒකත් මේ කතාව ඉදිරි දේවල් වලට වැදගත් වෙන නිසා. මොකද ස්නයිඩර් කට් එකෙන් පස්සේ මොකද්ද වෙන්නේ කියන එක ගැන අපි වීඩියෝ එක අන්තිමට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොම හරි මෙතනදී මුලදී සැක් ස්නයිඩර් කියන අධ්‍යක්ෂකවරයාට ඔය වෝර්නර් බ්‍රදර්ස් කියන ආයතනයේ ඇතුලෙන් ලොකු අවාකි වගේ කකුලෙන් ගැලීමක් සිද්ධ වෙලා තිබුණා. මේකට හේතුව තමයි මේ වෝර්නර් බ්‍රදර්ස් ආයතනයේ ඇතුලේ තියෙන මෙකැනිසම් එක. නැත්තම් ඒකේ පරිපාලනය බෙදලා ගිහිල්ලා තියෙන මෙකැනිසම් එක බොහොම ව්‍යාකුල් එකක්. ඉතින් ඕකේ අර ලොක්කෝ කියලා නැත්තම් තීරණ ගන්න පුළුවන් පුද්ගලයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. එක පුද්ගලයෙක් නෙමෙයි. අපිට මේක මාවල් එන්ටර්ටේන්මන්ට් එකේ ගත්තොත් නැත්තම් මාවල් ස්ටුඩියෝස් එකේ ගත්තොත් ඒක ඇත්තටම එක තනි පුද්ගලයෙක් මත තමයි රඳාපවතින. ඒ තමයි අපි කලින් කිව්වා කෙවින් ෆයිගි සහ කෙවින් ෆයිගි කියන්නේ මාවල් යුනිවර්ස් එක පටන් ගන්න මාර නිකන් අපි කියන්නේ අර බොක්කෙම්ම ඒ උමනාව තියෙන පොරක්. එයා ඒ හෙඩ් වෙන්න කලින් මාවල් ස්ටුඩියෝ එකේ හෙඩ් වෙන්න කලින් එයා මාවල් ෆෑන් කෙනෙක්. එයා මාවල් කොමික් ෆෑන් කෙනෙක්. හැබැයි WB එකේ ඉන්න අය එහෙමයි නෙවෙයි. ඒක තමයි එක්තරා ප්‍රශ්නයක්. ඒක තමයි ලොකුම ප්‍රශ්නය ආවේ. සහ එහෙම කොමික් නර්ඩ්ස්ලා හිටියත් කොමික් රචකයෝ හිටියා ජෙෆ් ජෝන්ස්, වෝල්ටර් හමාඩා වගේ අය ඉන්දියත් එයාලා සැක් ස්නයිඩර්ගේ ප්ලෑන් එකට තරම් කැමතුන අය නෙමෙයි. එයාලගේ තනි ප්ලෑන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන ඉදියා. ඉතින් ඔන්න වගේ ප්‍රශ්න ගණනාවක් නිසාම මුලදී සැක් ස්නයිඩර්ට මේ එයා ඉවර කරන්න ඉඳපු දේ හරියට කරගන්න බැරි වුණා. නමුත් 2018 වගේ වෙනකොට මේ කතන්දරේ පොඩ්ඩක් වෙනස් වෙන්න ගන්නවා. ඒක වෙන්නේ වෝර්නර් බ්‍රදර්ස් ආයතනයේ පරිපාලනයේ ලොකු වෙනසක් සිද්ධ වෙන්න ගන්නවා. ඒ තමයි අපි කවුරුත් හොඳින්ම දන්න ලෝකේ ඉතාමත් ප්‍රබල ටෙලිකමියුනිකේෂන් කම්පැනි එකක් වෙන AT&T. මේක ඇත්තරම ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් මුලදී පටන් ගත්තු කම්පැනිය. පස්සේ තමයි AT&T වෙලා දැන් ඔය ලෝකේ පුරාම මේක ලෝකේ තියෙන විශාලතම ටෙලිකමියුනිකේෂන් ආයතන මෙහි තියෙන ආයතන වගේම. ඉතින් මේ AT&T ආයතනය මේ වෝර්නර් බ්‍රදර්ස් කියන නැත්තම් වෝර්නර් මීඩියා කියන ආයතනය මිලදී ගන්න වැඩි ෂෙයාර්ස් ප්‍රමාණයක්. එතකොට දැන් මේ වෙනකොට වර්තමානයේ වෙනකොට මේකේ
අයිතිකරුවන් නැත්තම් අයිතිකරුවන් කියනටත් වඩා අර ලොකු තීරණ ගැනීමේ ප්‍රධාන තීරණ ගැනීමේ අවස්ථාව තියෙන්නේ අයිතිය තියෙන්නේ AT&T ආයතනයට. ඉතින් මේ Twitter කැම්පේන් එක නැත්තම් මේ සෝෂල් මීඩියා වුණු විප්ලවය ඒක සෝෂල් මීඩියා වලින් එළියට ගිහිල්ලා රියල් වර්ල්ඩ් එකෙත් තුන විප්ලවය මේ AT&T ආයතනය වසර ගණනාවක් තිස්සෙන් බලන් ඉඳියා. ඇත්තටම මේ Twitter කැම්පේන් එක පටන් ගන්නේ 2017 අවුරුද්දේ ෆිල්ම් එක රිලීස් වුණාන් පස්සේ මාස කීපයක් යන කලින්ම මේ මූවමන්ට් එක පටන් ගන්න රිලීස් ද ස්නයිඩර් කට් කියන මූවමන්ට් එක. ඉතින් අවුරුදු ගණනාවක් දැන් මේ වෙනකොට අවුරුදු 3මාරක් 4කට ආසන්න ප්‍රමාණයක් වෙලා තියෙන කාලයක් ගත වෙලා තියෙනවා. ඉතින් ওই කාලේ පුරාවටම මේ AT&T ආයතනය මේක බලාගෙන ඉඳියා. බලාගෙන ඉඳලා කොහොම හරි එයාලා ඇක්වයර් කරගෙන පස්සේ WB ලව මෙයාලා තීරණය කරා ෆෑන්ස්ලා ඉල්ලන්නේ මේක නම් අපි මේක යාලට දෙන්න ඕන කියලා. ඉතින් එතනදිම හැබැයි මෙතන මෙයාලා මෙහෙම ප්‍රශ්නයක් තිබ්බා. මේක ෆිල්ම් එකක් විදිහට ආයෙ දානවද තියට්‍රිකල් රිලීස් එකක් විදිහට දානවද නැතිනම් මෙයාලගේ අලුත්ම ප්ලට්ෆෝර්ම් එකක් වුණ නැත්තම් ස්ට්‍රීමිං ප්ලට්ෆෝර්ම් එක වුණ HBO Max හරහා මේක රිලීස් කරනවාද කියන ඔප්ෂන් එකට මෙයාලට එන්න සිද්ධ වුණා. අතර මෙහෙම හැෂ් මෙතනදී දැන් HBO Max කියන එකත් එන්න ගිය අවුරුද්දේදී රිලීස් ළඟදී ආපු ස්ට්‍රීමින් සර්විස් එක අලුතෙන් ආපු අපි දන්න Disney එකට තියෙන දැන් Disney Plus එක කලින් ඉඳන්ම තිබ්බ Netflix එක. ඉතින් ඒ වගේ Warner Brothers ආයතනයෙන් තමයි අපි දන්න ලෝක ප්‍රසිද්ධ Game of Thrones ඊළඟට බොහොම ඉතාමත් ජනප්‍රියට පත් වුණු Band of Brothers වගේ ඉතාමත් අග්‍රගණ්‍ය TV series නිර්මාණය කරන HBO ආයතනය වෙන්නේ අයිති වෙන්නේ Warner Brothers ආයතනයට තමයි Warner Media ආයතනයට තමයි. ඉතින් මෙයාලගේ අලුත් ස්ට්‍රීමිං ප්ලට්ෆෝර්ම් එක ඔන්ලයින් ස්ට්‍රීමිං ප්ලට්ෆෝර්ම් එක තමයි HBO Max කියලා කියන්නේ. ඉතින් HBO Max එක ඒකට පරිපාලනය පිරිස ඇත්තට මේ සැක් ස්නයිඩර්ගේ ප්ලෑන් එකට එයාගේ විෂන් එකට ගොඩක් සපෝට් එක දීපුවා. ඉතින් එයාලා මේ පැත්තෙන් ප්‍රොපෝසල් එකක් ගේනවා. අපිට පුළුවන් මේක අපේ ප්ලට්ෆෝර්ම් එක through දාන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තියට්‍රිකල් රිලීස් එකකට ඉතින් ටයිම් ලිමිට් එකක් ටයිම් ලිමිට් එකකුත් නැහැ. ෆෑන්ස්ලට ප්‍රශ්නකුත් වෙන්නේ නැහැ. මොකද්ද මේ ආයි ෆිල්ම් එක රිලීස් වෙනවද? කලින් අපි බැලුවනේ මේක ෆෝල් වල ගිහිල්ලා එහෙම ප්‍රශ්නයක් එන්නේත් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට මේකට පාත් එකක් හැදුනා. මේක රිලීස් වෙන පාත් එකක් හැදුනා. ඉතින් මේ විදිහටම අපිට HBO Max එක කරා පැය 4ක අති විශාල රන් ටයිම් එකක් තියෙන පැය 4කට වැඩි ඇත්තටම මේ විදිහේ ෆිල්ම් එකක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඔක රිලීස් වෙනකොටත් අපිට අර ඔයා කලින් කිව්වා වගේ කකුලෙන් ඇදින් අපිට එලිපිට බලා ගන්න පුළුවන් වුණා ෆිල්ම් එක. කලින් ලීක් වුණා ටොම් ඇන්ඩ් ජෙරි යන අතරේ ස්නයිඩර් කට් එක ප්ලේ වෙලා තිබ්බා. ඉතින් කොහොම හරි අද වෙනකොට මේ වීඩියෝ එක රෙකෝඩ් කරනකොට මම හිතන්නේ ඔයත් අපිත් මේ ෆිල්ම් එක බලලි කරා. මීට අවුරුදු 1මාරකට විතර කලින් සිහිනයක් වෙලා තිබ්බය දෙයක් අද වෙනකොට යථාර්ථයක් වෙලා තියෙනවා. ඉතින් පැය 4කටත් අධික මේ ස්නයිඩර් කට් එක නැත්තම් සැක් ස්නයිඩර්ස් ජස්ටිස් ලීග් එක ගැන ඒ කතාව ගැන ඒකේ ප්ලොට් එක ගැන ප්‍රශ්න රාශියක් අපිට ෆිල්ම් එක බලපු වෙලාවේ ඉඳන්ම ආවා. ඉතින් ඒ වගේම ප්‍රශ්න ඔයාලටත් ඇති කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන්ම ප්‍රශ්න දාන්න. මේ වීඩියෝ එකේ කතා කරන්න බැරි වුණත් අපි ඉදිරියේදී ඒ ගැන අනිවාර්යයෙන්ම උත්තර දෙන්න. නමුත් අපි ලොකු ප්‍රශ්න ටිකකට ප්‍රධාන වශයෙන් තියෙන ප්‍රශ්න ටිකකට උත්තර දෙන්න දැන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඩාර්ක් සයිඩ් කියන චරිතය අපිට මුලින්ම පෙන්වනවා මේ සැක් ස්නයිඩර්ගේ ජස්ටිස් ලීග් ගැන කතා කරවොත්. අපිට අතීතයේ සිදු වුණ වොන්ඩර් වුමන් තමයි මේ කතාව කියන්නේ මේ බැට්මෑන්ට බෲස් වෙයින්ට කියනවා මේ අතීතයේ බොහොම අවුරුදු 5000ක විතර කලින් ඈත අතීතයේ සිදු වුණු යුද්ධයක් ගැන කතාවක් කියනවා. විශාල යුද්ධයක් ගැන. ඔව් විශාල යුද්ධයක් ගැන කතාවක් කියනවා. අතන මේ යුද්ධය ඉතාමත් වැදගත් දෙයක්. මොකද මේ මුළු ෆිල්ම් එක පුරාවටම අර ප්‍රධාන කෝ එලිමන්ට් එකක් මේ මදර් බොක්සස් කියන දේ. ඔය මදර් බොක්සස් ගැන අපි පොඩ්ඩක් කතා කරොත් මේ මදර් බොක්සස් කියලා කියන්නේ එක්තරා ඒලියන් රේස් එකකට. ඒලියන් රේස් එකේ නම තමයි නිව් ගොඩ්ස්ලා. මේ නිව් ගොඩ්ස්ලාට අයත් වෙන ටෙක්නොලොජි එක. මේක ඒලියන් ටෙක්නොලොජි එක. මේ වොන්ඩර් වුමන් නැත්තම් ඩාන එක තැනකදී කියනවා මේක මේ අර Mother boxes? Indestructible living machines. මොකක්ද ඒ කියන්නේ කිලින් මැෂින්ස්ද ලිවිං මැෂින්. ලිවිං මැෂින්ස් කියලා. ඒ කියන්නේ මේක සෑහෙන්න කිල් කරන්න පුළුවන්. කිල් කරන්න පුළුවන්. හැබැයි අර ඉන්ටෙලිජන්ට් එකක් තියෙන විනාශ කරන්න බැරි කියන්නේ ඉදන් විනාශ කරන්න බැරි අර මැෂින් එකක් තියෙන ඉන්ටෙලිජන්ට් එකක් වගේ. ඉන්ටෙලිජන්ට් එක. හැබැයි මේක අපේ මේ පෘථිවි තාක්ෂණයෙන් නෙමෙයි නිර්මාණය කරලා තියෙන්නේ. මේක වෙනම ඒලියන් රේස් එකක තාක්ෂණයක තමයි යාලගෙන කට්ටිය තමයි නිව් ගොඩ්ස්ලා කියලා කියන්නේ. ඉතින් කොහොමරි මේ ජස්ටිස් ලීග් ෆිල්ම් එක පුරාවටම මේ ස්ටෙපන් වුල්ෆ් කියන ඒ කෙනත් ඔය නිව් ගොඩ්ස් කියන කෙනෙක් ඒලියන් රේස් එකට අයත් වෙන පුද්ගලයෙක්. ඉතින් මෙයාගේ මිෂන් එක තමයි මේ පෘථිවියේ තියෙන ඔය මදර් බොක්සස් ටික හොයාගෙන එන එක.
ඉතින් එතන තම අපට බලාගන්න පුළුවන්ගෙන ඩයන කියන මේක මීට කලින් වුණු සිද්ධීමක් පුදු 5000 විතර කලින් ඩාක් සයිඩ් කියන ඔය පුද්ගලයා විලන් එනව මේ පෘථිවියට එන්නේ ඔය මදර් බොක්සස් තුනත් අරගෙන ඒ තුනත් අරගෙන ඇවිල්ලා මෙයා මේක ටෙරාෆෝම් කරන්න හදනවා. මෙතන ඔය ඩාක් සයිඩ් කියන පුද්ගලයා ගත්තොතින් අපි යාගේ කතාවට දැන් ඉන්ටර්වියු නොතින් ඔය ඩාක් සයිඩ් කියලා කියන්නේ හැෂ් වෝ මොන්ගොඩ් කෙනෙක්. ඒ කියන්නේ යාට ඕන මුළු යුද සංහාර කරලා මුළු විශ්වයේ තියෙන ප්ලැනට්ස් එයාගේ ලෝක බවට පත් කරගන්න. ඒක තමයි මෙයාගේ එක ප්‍රධාන පරමාදිටන් එකක්. ඊට අමතර තව එකක් තියෙන. ඒක අපි ඉස්සරහට කතා කරමු. මෙයාගේ අරමුණු දෙකක් තියෙන අතර. ඉතින් ওই විදිහට ප්ලැනට්ස් ලක්ෂ ගණනාවක් අතරට ගිහිල්ලා එයා ওই විදිහටම කරනවා. එයාගේ මදර් බොක්සස් තුන උතන විශේෂ තුනක් තියෙන. ඒකට කියන්නේ යුනිටි කියලා. යුනිටි. ওই යුනිටි එක යූස් කරලා එයා මේ ඒ ගොඩ බහින ඒ ග්‍රහලෝකේ යාගේ ග්‍රහලෝකයේ බවට යා ග්‍රහලෝකේ නම වෙන්නේ අපකලිප්ස්. ඒ අපකලිප්ස් ග්‍රහලෝකයේ බවට ඒ අපකලිප්ස් වල ගොඩ කරන්නේ අපායක් වගේ. විස්තර කරවදී. ඉතින් ඒ ග්‍රහලෝකයේ බවට පත් කිරීමේ අරමුණ තමයි මෙයාගේ මෙතන තියෙන්නේ. ටෙරාෆෝම් සීන් එක මේක අර අපිට දකින්න පුළුවන් Man of Steel ෆිල්ම් එකෙත් ඒ ක්‍රිප්ටෝනියන්ස්ලා ඇවිල්ලා ඒගොල්ලෝ ටෙරාෆෝම් කරනවා. ඒගොල්ලන්ට හරියන විදිහට හරි වගේ සිද්ධියක් තමයි මෙතනත් වෙන්නේ. ඉතින් ඔහොම එනකොට මේකට විරුද්ධව වෙන ග්‍රහලෝකවල ඇත්තම ඒ ඩාර්ක් සයිඩ් ගේ නැත්තම් එතන එයාලා එන්නේ මුළු හමුදාවක් අරගෙන ඒ හමුදාවට විරුද්ධව ක්‍රියා කරන්න පුළුවන් එරෙහිව ක්‍රියා කරන්න පුළුවන් ශක්තියක් තියෙන පිරිසින්න නැති ග්‍රහලෝක තමයි ගොඩක් විශ්වය පුරාම පැතිරලා තිබ්බේ. නමුත් මේ පෘථුවිය අපේ පෘථුවිය එක විශේෂ සිදුවීමක් වෙනවා. අර කෙහෙල් ගහට ඇවිල්ලා අපිට පැටරෙන වගේ සිද්ධියක් වෙනවා. ඒ තමයි ඩාර්ක් සයිඩ් හිතන්නේ නැති විදිහට අතර මෙතනදී ඒ කාලේ වෙනකොට ඩාර්ක් සයිඩ් කියලා නෙමෙයි ආව හඳුන්වන්නේ. යාව හඳුන්වන්නේ උක්සස් කියලා. ඒකේ වෙනස්කමක් අපි ඉස්සරහට කතා කරමු. කොමාරි ඔය ඒජ් ඔෆ් හීරෝස් කියලා තමයි චැප්ටර් එකේදී සැක් ස්නයිඩර් මේ කතාව හඳුන්වලා තියෙන්නේ. ඉතින් එතනදී අපි දකිනවා පෘථිවියේදී ඉන්න පිරිස් ඉතාල බලවන්ත පිරිස් එක රශි වෙනවා. යුනයිට් වෙනවා. අපේ පිරිස් ගැන පොඩ්ඩක් කියමු. පොඩ්ඩක් කතා කරලා ඉතින් ඇමසෝනියන්ස්ලා අපි දන්න වොන්ඩර්මන්ගේ පාර්ශවය ඊළඟට ඉන්නවා ඇට්ලාන්ටියන්ස්ලා අපි දන්න ඇක්වාමෑන්ගේ පාර්ශවය මුහුද යට ජීවත් වෙනවා. ඒගොල්ලෝ හැබැයි මුහුදට යන්න කලින් නේද? ඔව් ඒ කියන්නේ ඇට්ලාන්ටිස්ලා අපිට ඇක්වාමෑන් ෆිල්ම් එකෙන් බලා ගන්න පුළුවන් වෙන ඇට්ලාන්ටිස් රාජධානිය පෘථිවියෙන් උඩ තිබ්බේ. නමුත් පස්සේ කාලේදී ඒකේ තිබ්බ සිදුවීම් එක මුහුද යට ගිලා බහිනවා. කොමාරි ඇට්ලාන්ටියස්ලා ඊට පස්සේ ඉන්න ඕල් ගොඩ්ස් නැත්තම් ගොඩ්ස්ලා තුන්දෙනෙක් ඉන්නවනේ. ඔව් ප්‍රධාන වශයෙන් තුන්දෙනෙක් ඉන්නේ. ඒ වගේම යාළගේ අනිත් කට්ටියත් එනවා. මේ තමයි අපි හොඳින්ම දන්න ග්‍රීක දේව පුරාණවල එන සිව්ස්. අර අකුණු විදින්නේ. එයා. ඊට පස්සේ අපි ඉන්නවා එයාගේ පුත්‍රයෙක් වෙන කවුද? ඒරිස් ඉන්න. එයා තමයි යුද්ධයට අධිපති දෙවියා. හොරාක් වගේ අරන් ඉන්නේ. අන්න හරි. ඇක්සයක් අරන් ඉන්නේ. ඒ වගේම ආටිමිස් අර දුන්නක් තියෙනවා. එයාගේ දුව. ඉතින් ওই විදිහට ගොඩ්ස්ලා ග්‍රීක ගොඩ්ස්ලා මෙයාටම අපි කියන ඕල් ගොඩ්ස්ලා කියලා කියනවා. ඉතින් ඒ විදිහේ කට්ටියක් කෙනෙක්. ඊට අමතරව මිනිස්සුත් එනවා. ඔව් මිනිස්සුත් එනවා. මිනිස්සුත් එනවා. තව එනවා ග්‍රීන් ලැන්ටර්න්ස්ලා මේ DC කොමික්ස් වල තියෙන තවත් එක ජී විශේෂයක් තමයි මේ ජී විශේෂයකට වඩා එයාලා හරියට නිකන් එක සෙක්ට් එකක් වගේ. එක කෝප්ස් එකක් වගේ. ඉතින් ඒ ග්‍රීන් ලැන්ටර්න්ස් කෙනෙකුත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. අර ප්‍රී හිස්ටොරික් ග්‍රීන් ලැන්ටර්න් කෙනෙක්. ඔව්. කොළපාට මුද්දක් තියන් ඉන්නේ. ඉදින් එන්නේ අන්න යා. ඉතින් කොමාරි ඩාර්ක් සයිඩ් නැත්තම් උක්සස් හිතන්නේ නැති විදියට මේ පෘථිවියට ආවහම පෘථිවියේ ඉන්න මේ බලවන්ත පිරිස් බලවන්ත හෝ කොහොම හරි බලයක් තියෙන පිරිස් එකතු වෙලා මේ ඩාර්ක් සයිඩ්ගේ නැත්තම් උක්සස්ගේ ඒ හමුදාවට විරුද්ධව සටනක් කරන එක යුනිටි එක ඇති වෙන්න කලින් මේගොල්ලෝ ඇවිල්ලා ප්‍රතිපහාර එල්ල කරනවා. ඉතින් කොහොම හරි මෙතනදී ඩාර්ක් සයිඩ් අති පරාජයට යන්න වෙන්නේ. ඉතින් කොමාරි ඕක තමයි ඩාර්ක් සයිඩ්ගේ කතාව. ඩාර්ක් සයිඩ්ට ඌමනා වෙන්නේ එයා නිව්ගෝඩ් කෙනෙක්. එයා ඉන්නේ අපොකලිප්ස් කියන එයාගේ ග්‍රහලෝකේ ඉඳන්. උතන මෙහෙම කතාවකුත් තියෙනවා. මේ ඇත්තට මේ අපොකලිප්ස් කියලා කියන්නේ DC එක ඇතුළේ තියෙනවා හැෂ් මෙන්න මෙහෙම concept එක multiversity කියලා. නැත්තම් multi universe කියන concept එක. අපි කියන්නේ බහුවිශ්ව න්‍යාය කියලා සිංහලෙන් කියන්නේ. ওই concept එක තියෙනවා. මේ concept එක ඇත්තටම DC comics වලට විතරක් අදාළ දෙයක් නෙමෙයි. ඔයකම Marvel comics වල තියෙනවා. DC කොමික්ස් වල මේක බොහොම ඕගනයිස් කරලා තියෙන්නේ. මේක මෙහෙම අපි පොඩ්ඩක් ඒකත් පොඩ්ඩක් මතක් කරොත් මෙන්න මෙහෙම එකක් තියෙනවා. DC මල්ටිවර්ස් එක ඇතුලේ පෘථිවි වගේම ග්‍රහලෝක 52ක් තියෙනවා. පෘථිවි වගේම ග්‍රහලෝක පෘථිවි වගේම අපි කියන්නේ සමාන්තර ග්‍රහලෝක කියලා. ඒ වගේම සමාන්තර ග්‍රහලෝක 52ක් තියෙනවා අංක වලින් ගත්තොත්.
ඔතන පෘතිවී තමයි කේන්ද්‍රය. අපි මේ ඉන්න පෘතිවී තමයි කේන්ද්‍රය විදිහට සලකන්නේ. ඔක හඳුන්වනවා නිව් අර්ත් එක කියලා. නැත්නම් ප්‍රයිම් අර්ත් එක කියලාත් කියනවා. ඉතින් ඔය පෘතිවී නැත්තම් ඔය අපේ වගේම යුනිවර්සස් ඒක යුනිවර්ස් එක. ඒතර මේ පෘථිවියේ වගේ ඒ තියෙන තව යුනිවර්ස් එක. ඒතර මේ වගේ යුනිවර්සස් 52ක් තියෙනවා. ඒ 52 වට කරගෙන තියෙනවා ස්පීඩ් ෆෝස් කියලා කොහොමද කියන්නේ යුනිවර්ස් එකේ තියෙන බල ශේෂ්ත්‍රය. ඒක ෆෝස් එකක්. මේ විශ්වය ඇතුළේ තියෙන යුනික් ෆෝස් එකක්. ස්පීඩ් ෆෝස් එක. අපි දන්නවා ෆ්ලෑෂ් එයාගේ බලය ලබා ගන්නෙත් මේ ස්පීඩ් ෆෝස් එක හරහා. ඉතින් ඔය ඒ ස්පීඩ් ෆෝස් කියන බැරිය එකක් විදිහට තමයි මේ මල්ටිවර්ස් එකට බැරිය එකක් විදිහට තමයි තියෙන්නේ. ඔය ස්පීඩ් ෆෝස් එක ඇතුළේ තමයි අර ග්‍රහලෝක නැත්තම් අර විශ්වයන් 52 තියෙන. ඒ කියන්නේ විශ්වයන් 52 පෘථිවියන් 52ක් තියෙනවා. ඒකට පිටින් තමයි මේ කියන ස්පීඩ් ෆෝස් එක තියෙන්නේ. ඒක වට කරගෙන තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට ඇත්තටම අර එක විශ්වයක ඉඳන් අනිත් විශ්වයට යන්න පුළුවන් ඔය ස්පීඩ් ෆෝස් එක භාවිතා කරලා. මොකද ඒක හරහා තියෙන ආවරණයක් වගේ නිසා. ඕක තමයි ඇත්තටම ෆ්ලෑෂ් යූස් කරන්නේ. මොකද ෆ්ලෑෂ්ට පුළුවන් ඒ ස්පීඩ් ෆෝස් එක ටැප් වෙනවා කියලා කියන්නේ නැත්නම් ඒකට එන්ටර් වෙනවා කියලා කියන්නේ. එතකොට එයාට පුළුවන් මේ මල්ටි ඩිමෙන්ෂනල් බීಯಿಂග් කෙනෙක් විදිහට වැඩ කරන්න. Is this cosplay? Oh, do you want a selfie, bro? I'm sorry. I don't. We're not. No. I'm also the Flash. You're also the what? The Flash. හරි. ඔන්න ඔය ස්පීඩ් ෆෝස් කියන බැරිය ගෙනුත් එළියේ තියෙනවා ෆෝත් වර්ල්ඩ් කියලා වෙන විශ්වයක්. අතර මේ ෆෝත් වර්ල්ඩ් එකේ තියෙන විශ්වය ඇතුළේ ග්‍රහලෝක දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි මේ ඩාර්ක් සයිඩ් ගේ කතාවට අදාළ කරගත්තොත් ඒ තමයි නිව් ජෙනිසිස් සහ ඇපොකැලිප්ස් කියලා කියන්නේ. ඔය නිව් ජෙනිසිස් කියලා කියන්නේ සහ ඇපොකැලිප්ස් කියලා කියන්නේ නිවුන් ග්‍රහලෝක දෙකක්. ඔය ග්‍රහලෝක දෙකේම ජීවත් වෙන්නේ නිව් ගොඩ්ස් කියන ජීවීන් විශේෂය. නමුත් මේ ජීවීන් විශේෂ දෙකේ වෙනසක් තියෙනවා. අර නිව් ජෙනිසිස් වල ඉන්න හරියට නිකන් සුරපුරයක ඉන්න නැත්නම් අපි දන්න දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු වගේ පිරිසක් තමයි ඉන්නේ. කියන හොඳයි. හොඳයි ඉන්නේ. හයිෆාද තමයි ඒකේ ප්‍රධාන පුද්ගලයා වෙන්නේ. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තොත් ඇපොකැලිප්ස් වල ඉන්නේ හෙල් එක වගේ ග්‍රහලෝකයක් තමයි ඒක. ඒකේ නායකයෙක් විදිහට අපි කතා කරන්නේ ඔය ඩාර්ක් සයිඩ්. ඒ කියන්නේ හොඳ සහ නරක කියන දේ තමයි මේකේ සංකේතات කරන්නේ. ඉතින් ෆෝත් වර්ල්ඩ් එකේ ඔන්න ඔය ග්‍රහලෝක දෙක තියෙනවා. ඔන්න ඔතනින් තමයි අපි ඔය ඩාර්ක් සයිඩ් කියන පුද්ගලයා එන්නේ. ඔව්. මම මුලින්ම කතා කරන්න මේ ඇන්ටි ලයිෆ් ඉක්වේෂන් එක ගැන. මොකද මේ ඕක තමයි මෙතන අර අපි කිව්ව ඩාර්ක් සයිඩ් පෘථිවියට එන දෙවනි ප්‍රධාන හේතුව. මෙයා ඔය DCEU එකේ සැක් ස්නයිඩර්ගේ විෂන් එකේ හැටියට නම් එයා කතාව කිව්ව විදිහට නම් ඒ ඇන්ටි ලයිෆ් ඉක්වේෂන් එක තියෙනවා කියලා දැනගෙන මෙහෙට එනවා නෙමෙයි. මෙයා එන්නේ අර මෙයා ලෝක ගණනාවක් එයාගේ ටෙරාෆෝම් කරන ප්ලෑන් එකේදී මේ පෘථිවියටත් එනවා. ඒ ග්‍රහලෝකයටත් එනවා. එහෙම ඇවිල්ලා යුනිටි එක ඒ මදර් බොක්සස් තුන ක්‍රියාත්මක කරලා ටෙරාෆෝම් කරන්න පටන් ගන්නකොට මෙයාට දෙයක් සෙන්ස් වෙනවා. සෙන්සර්. මෙයාට දැනෙනවා. ඒ තමයි මේ DC විශ්වය ඇතුළේ තියෙන බොහොම ප්‍රබලම ආයුධයක් විදිහට සලකන්න පුළුවන් දෙයක් තමයි මේ ඇන්ටි ලයිෆ් ඉක්වේෂන් එක කියලා කියන්නේ. DC විශ්වය ඇතුළේ ওই විදිහේ ප්‍රබල ආයුධ කියලා සලකන්න පුළුවන් දේවල් බොහොමයක් තියෙනවා. ඒකක් තමයි ওই මදර් බොක්සස් කියලා කියන්නේ. ඒක ආයුධයක් විදිහට වගේම අනිත් පැත්තට හොදක් කරන්න පුළුවන් විදිහට යූස් කරන්න පුළුවන්. නමුත් මේ ඇන්ටි ලයිෆ් ඉක්වේෂන් එක කියලා කියන්නේ මේ මදර් බොක්ස් එක වගේ ෆිසිකල් දෙයක් නෙමෙයි. ඉතින් අතින් අල්ලන්න පුළුවන් භෞතික දෙයක් නෙමෙයි. මේක නමින්ම කියන වගේ මේක සමීකරණයක්. හරියටම කිව්වොත් මේක ගණිතමය සමීකරණයක්. මේක අර අපි දන්න සාමාන්‍ය ගණිතමය සමීකරණ තින්නේ. ඒ වගේම සංකේත වලින් නිර්මාණය කරන නිරූපණය කරලා තියෙන සමීකරණයක්. නමුත් මේකේ ඒ සමීකරණයකින් විසඳෙන්නේ ගණිත සමීකරණයක ඉලක්කම් විසඳනවා වගේ මේකේ විසඳෙන්නේ මේ විශ්වයේ තියෙන ඇස්පෙක්ට්ස් ගණනාවක්. විශ්වයේ තියෙන ඇස්පෙක්ට්ස් වලට වඩා හරියටම කිව්වොත් විශ්වයේ ඉන්න ජීවීන්ගේ ඇස්පෙක්ට්ස් තමයි මේකෙන් පොඩ්ඩක් මේ පාලනය කරන්න පුළුවන් වෙන්නේ. මේක මේ කන්සෙප්ට් එක තව පොඩ්ඩක් සරල කරලා සමාන කරලා ගත්තොත් මේක සමාන කරන්න බෑ. නමුත් අයිඩියා එකක් ගන්න පුළුවන්. අපිට මතකයි තේනෝස්ගේ ඉන්ෆිනිටි ගෝන්ලට් එක තියෙන්නේ. ඒක තියෙනවානේ ජෙම්ස් ටික තියෙනවා, ඉන්ෆිනිටි ස්ටෝන්ස් ටික තියෙනවා. ඔය ස්ටෝන්ස් වල උනේ විශ්වයේ තියෙන එක එක පැතිකඩයන් නැත්තම් ඇස්පෙක්ට්ස් පාලනය කිරීමක් නේ. ඒ වගේම මේ ඇන්ටි ලයිෆ් ඉක්වේෂන් එකෙන් පුළුවන් ජීවීන්ගේ එක එක පැතිකඩ. ඒගොල්ලෝ හිතන පතන විදිය, එයාලගේ බය, ෆේට් එක අන්න හරි. එයාලගේ විල් එක, එයාලගේ අදිෂ්ඨානය ඔන්න ඔය වගේ පැතිකඩ ජීවීන්ගේ අර හිත ඇතුළේ ඉමෝෂනල් පැතිකඩයන් ගණනාවක් පාලනය කරන්න පුළුවන්. ඉතින් මේ මුළු ඉක්වේෂන් එකම දන්න කෙනෙක්ට තනිකරම පුළුවන් වෙනවා මේ මුළු විශ්වයේම තියෙන සෑම ජීවියෙක්ම තමන්ට ඕන විදිහට පාලනය කරන්න. හරියටම කිව්වොත් මේ
මුළු විශ්වන්න සෑම ජීවිකුගේම ෆ්‍රීවිල් ්‍රවිල් එක නැති කර නැති කරන්න ඇත්තන් ඒක තමන් යටතට ගන්න පුළුවන් වෙනවා. ඒ පුද්ගලයාට නිදහසේ හිතීමේ හැකියාව නැති කරලදා. ඉරි ඔන්න ඔයගේ පිතාම තති ප්‍රබල ආයුධයක් විදිර සලකන්න පුළන් මේ ඇන්ටි ලයිෆ් ඊක්වේෂණ කියන එක ඕකම කවුන්ට පාට්ක තින ලයිෆ් ඊක්වේෂණ එක කොමික්වල තව දුරටත් යනකොට එන්න දෙයක් නමුත් මේ ෆිල්ම් එකේද අපට කතා කරන්න වෙන්න මේ ඇන්ටි ලයිෆ් ඊක්වේෂණ ගැන විතර ඉතින් කොමරි ඩාක්සයිඩ් මේ පුෘත්තුවයට නැත්තම් උක්සස් මුලදී යා උක්සස් විදියට නැතෑගේ බර්ත්නේම් එක වෙන්න උක්සස් පසු කාලෙකෙද මෙයාර තව දෙයක් තින අපි කිසරට කතා කරු මෙයා එක්තර තත්වකට පත්වනය පස්සේ තමා ඔය ඩාක්සයිට් කියන නම යා ආරෝපණය කරගන්න හරි ඉතින් කොමරි ඒ කාලෙද උක්සස් විදිහට එන්නේ යා මේ පෘතිවටාවම කලින් කිව්වගේ මෙයාට මේක සෙන්ස්වන මේ නිවගොස්ලට හැකියාව තියන මේ සක්ති විෂණ ගනුව මොකද ස්ටපන් රුටත් චිත්‍රපට ඉස්සරහදි මේක සෙන්ස්වන එකන අපට හිතන්න පුළුව නිවගොඩ් ස්පීශීස් එකට මේ ඇන්ටිලයි ෆීක්වේෂන් එක සෙන්ස්වන ඇයට දැනන මේක තිය කිය ම දනි තැර දෙන නැත දන්නත ගද හරි ඉතින් කොමරි මේ ඩාක්සයිට මේ ඔය දෙක අරමුණ දෙකම තිරමුල විශ්වයම තමන්ගේ ලෝක විදිට ටෙරාෆෝම් කරන හැමති හම ග්‍රහලෝකයක්ම අනිත්තක තමයි මුලි විශ්වන්න සෑම ජීවයෙක්ම තමන්ගේ ඇත්තට අරගෙන පාලනය කරන ඉතින් ඔන්න ඔය අභිප්‍රායන් අරමුණු දෙක තමයි මෙයාට තිී ඉතින් ඩක්සයින් මුලිදම් කොහොමත් මේක ගැන සැවිල්ලින් ඉදී මෙයා මේක ගැන දැනගත්ත කාලින්දම්ම මෙයා මේක හෙව්වා නමුත් මෙයාට මේක හම්බුන්නෑ නමුත් පුතුවයට ආවෙන් පස්සේ මෙයාට දැනුණා මේ විශ්වයේ ඉන්ෆිනිටි ශක්තියක් මේ පෘතුවිය තුළ වාකිව් වගේ එම්බෙට් කල තිය කිය ඒසෙන්සකෙන් පස්ස තම මංහිතන්න අර ශිප්පගෙන් හල්ලක පාරට ඔව පොලොට ගහලා පොරොයින් ගහලා පස පොළොවට අත තියල බලනවයා සෙන්සන පොලොට අත තියල ඉතිං මේ පෘතුවයේ ඕක සෙන්ස්වල මේ එම්බෙඩ්ඩලා තිනවා ඇතම තාම අපිට ඔය ඇන්ටිලයි ෆීකේෂන් එක් ගැන ඩාක්සයිඩ්ග කතාව ඒවගේම එයාගේ පවස් ගැන ඕගන ඇතරම සැක්ට මේ ෆිල්ම් එකෙන් කතා කරන අවස්ථාවක් බොන්නෑ හැෂ් මොකද මේක ජස්ටිස් ලීගගේ ෆිල්ම් එකක් මෙතරදී අර පූර්විකා විතර තාම ගත්තේ මංකිවන සක්ගේ ප්ලෑන් එක හැට තව ජස්ටිස් ලීක් ෆිල්ම් දෙකක් එන්න තිනවා ඒදෙගෙදි තමයි තවදුරට මේ ඇන්ටිලයි ෆීකේෂන කියන මොකක්ද ජස්ටිස් ලීග් එක කොහොමද ගිහිල්ල එකට ජාක්සයිට් විරුද්ධව කත් වැඩ කරන්න ඒවකම ඩක්සයිට් කියන්න කවද ඔය කතන්දර ඔක්කොම දැනගන්න පුළුවන් විස්තරාත්මක ඉදිරි ෆිල්ම්මලද ඒටික උනෝති ගුණෝති අපේ ගැන ඒගන තිසර කල නමුත් අපි දැනට දන්න කාරණානුව මෙයා එන්න ඔය ඇන්ටයිලයි ෆීකේෂන් එක පෘතිවී තියල තියෙනවා කියල දැනගන්න අවයින් පස්සේ ඉතින් ඇන්ටිලයි ෆීකේෂන් එක වෙන්න ඔයදේ සරලෝම කිවතින් බේසිකල කිවතින් විශ්වන සෑම ජීවකුගේම ෆ්‍රීවිල්ලක පාලනය කිරීමේ හැකියාවක් ආයුධයක් විදිර භාවිතා කරන්න පුළුවන් කෝස්මික් ගනිතමය සමීකරණය කොස්මික් ගනිතමය සමීකරණය එරි ඩාක්සයිට්ට කොහොම දෝක මේ පෘතිවේතිය කළ අමතක වුණේ ඒක ප්‍රශ්න ලොකුම් ප්‍රශ්නය ඉතින් මෙහෙම මේකටත් උත්තරයක් හරි හැටම තාම අපිට දෙන්න බෑ මොකද මං කලින්කිව් වගේ ඉදිරි ෆිල්ම් වලද මේක ගැන විස්තරාත්මක පැහැදිලි කරන්න සැක් ඉන්දියා වෙන්න පුළුවන් නමුත් මේ ෆිල්ම් එකේදී ඒක ගැන උත්තරක් හරියටම දෙන්න ඇයියාට අමතගුණේ කියලා මොකොද ඕතන අමතගුණා කියලා අපි කියන්නේ මේ අවුරුදු 5000කට කලින් ආවෙන් පස්සේ මේ පෘථිවියක තිය කියලා සෙන්සුන ඊට පස්සේ පරාජය වෙලා යනවා එයාගේ හයි ග්‍රහලෝකයට අපොකලිප්ස් වලට ඊට පස්සේ අවුරුදු 5000කට ඊට පස්සේ කවුද එයාගේ ගෝලයෙක් නැත්නම් එයා යටතේ වැඩ කරන පුද්ගලයෙක් විදිහට එන ස්ටෙපන් වෝල්ෆ්. අතන මේ ස්ටෙපන් වෝල්ෆ් කියලා කියන්නේ නිව්ගොඩ් කෙනෙක් මම කලින් කිව්වා වගේ මේ වගේ මෙයා කොමික් කළ හැටියට නම් ඩාර්ක්සයිඩ්ගේ අංකල් මාමයි දෙතමයි ඉන්නේ. ඉතින් ඒ රිලේෂන්ෂිප් එක කොමික් වලදී එක එක විදිහට වෙනස් වුණත් අපට ෆිල්ම් එක ගැන මොකක්ද රිලේෂන්ෂිප් එක කියලා එහෙම නෑදෑකමක් කියන්නේ නැහැ. කොහොම හරි ඩාර්ක්සයිඩ් යටතේ වැඩ කරන පුද්ගලයෙක් විදිහට තමයි ස්ටෙපන් වෝල්ෆ් අපිට පෙන්වන්නේ. සහාර මොකක් හරි බෙට්‍රේලයක් වෙලා තියෙන නේද කියන්නේ. මොකද ওই සිද්ධියම කොමික් වලදීත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා ස්ටෙපන් වෝල්ෆ් අර ඒ අපොකලිප්ස් රාජ්‍යය නැත්නම් ඒ අපොකලිප්ස් ග්‍රහලෝකයේ බලය අල්ලගන්න ඩාර්ක්සයිඩ්ට විරුද්ධව කුමන්ත්‍රණ කරපු අවස්ථාව ද්‍රෝහිකමක් මොකක් හරි කළා. ද්‍රෝහිකරම් කරපු අවස්ථාව අපිට කොමික් වලදීත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් කොහොම හරි ඩාර්ක්සයිඩ් අවුරුදු 5000කට කලින් ආව ඊට පස්සේ එන්නේ අවුරුදු 5000කට විතර පස්සේ ස්ටෙපන් වෝල්ෆ් තාවහම මට මද බොක්ස් එකෙන් විෂන් එකක් පෙන්වනවා. ඒ පෙන්වන්නේ අර ඩාර්ක්සයිඩ් මේක සෙන්ස් කරා කියන විෂන් එක එයාගේ පර්ස්පෙක්ටිව් එකෙන් පෙන්වනවා. මේක අර ගොඩක් සැක් ස්නයිඩර් ෆිල්ම් එක පුරාවට පෙන්වපු දෙයක් නේ. අපිට පෙන්වුවා සයිබෝග්ගේ කතා කියනකොටත් අර මද බොක්ස් එකෙන් කියන කතාව එයාගේ විෂන් එකෙන් පෙන්වන්නේ. එයාගේ පර්ස්පෙක්ටිව් එකෙන් පෙන්වන්නේ. ඉතින් මෙතනදී ඇත්තටම ස්ටෙපන් වෝල්ෆ්ට සෙන්ස් වෙනවා. මද බොක්ස් එකේ සහයත් ඇතුව එයාට සෙන්ස් කරගන්න පුළුවන් වෙනවා මේ පෘථිවියේ
මේ ඩාක් සයිඩ් නැත්තම් මේ අපකලිප්සියන්ල හොයන ඒ Anti-life ඊක්වේෂන් එක තියේ කියලා ඉතිං ඒකන දැන් ඕක ගිලිට පස කියන ඩෙසාට් කියලා එකතාව කෙනෙක්කින් ඉට පස ඩෙසාට් ගිලෝක අර්ථ පැලෙන් යනෝගේ ඩක් සයිට ඩක් සයිට පණවිඩිය යන කෝමාරි තින් ඩක් සයිට් නොම් පසේ යෝක දන්න වගේ කතා කරන එහෙමද මේ ලෝකෙද තින්නේ වගේ දේ ගිල්ල ඕක ගන්න කොමරි ඒ වගේ දැන් බමකොට ඩක් සයිටෝ ගමතක ඕන ප්‍රශ්නය ඉතින් අතර මේක මං කල්මුත්කි වගේ මේකට හරිම එක්ස්පලනේෂන තාම අපට හම්බුන්න නමුත් අපට හිතන්න පුළුවන් තියරීස් කිහිපයක් තියෙන පලනක තමයි හැෂ් ඩක් සයිට් සහ ස්ටෙපන් බූ ඔය විදිර ටෙරාෆෝම් කරගෙන යන ප්ලෑන් එකේදී මුළු විශ්වයන් හරහම යනවන එය යන්න එක විශ්වක් කරහ නෙමේ මං කලින්කව වගේම විශ්වයන් 52ක් විශ්වයන් 52ක් තියෙන මල්ටිවර්ස් කියන කන්සෙප්ට එක මේ DCU ෆිල්ම් ඇතුළු තියෙන මොකද මල්ටිවර්ස් කියන වචනය ස්ටෙපන් වූස් තැනකති පාවිච්චි කරනවා ඉතිං ඒ කොමික් කොල තියන ඒ කන්සෙප්ට එක ඒ විදිරම තිය කියලා අපට හිතන්න පුළුවන් මෙතනද ඉතිං ඔය ඇතන විශ්වයන් 52ක් තියෙනවයි කියන එක එන්නේ එක කටිනුවටකින් පස්සේ කොමික් කල තියෙන හැෂ් කටිනිටස් රටස්ලා ගණනාවක් ඕක ලියනවන් කාලින් කාලට ඕක රීබූට් කරන පොඩ්ඩක් වෙනස් කරන ඉති මේ දැන් යන නිව 52 නත්තා රීබර්ත් කටිනුවට එක ඔය කටිනුවට එක තමයි කොමික් කල විශ්වයන් 52ක් කියලා පොඩ්ඩක් සරල කළ සම්පින්ඩනය කලති නමු දිය කලින් තිබේ ඉන්ෆිනිටියල්ස් එකන විශ්වයන් අති ප්‍රමාණයක් තියන අනන්තව ප්‍රමාණයක් තිය කියල තමයි කන්සෙප්ට එක ගී කොමුණත් මෙතනද නිව 52 එක අභාෂණ ලබාගත්තා කළ උපකල්පනය කරොතින් ෆිල්ම් එකට මෙතනද විශ්වයන් 52ක් තියෙනවා කිව්වාගේ තිං ඩක්සයි දෙන්න මේ පෘතුවේ විතරක් නැතම් මේ විශ්වේදීන ග්‍රහලෝක එකක් විතරක් නෙමේ එයා ක්‍රමණය කරන්නේ ආර අනෙකුත් විශ්වයන් වල තියෙන ග්‍රහලෝකත් අති විශාල සංඛ්‍යාවත් ලක්ෂයකටත් එහා ටෝනියස්ලා ඉන්න වගේ තව ග්‍රහලෝක තියෙන බරගානක් ඉතිං ඔය ග්‍රහලෝක මල්ටිවර්ස් එක පුරාවටම බරගාන ආක්‍රමණය කරන අතරතුරේදින මෙයා මේ පෘතිවයටත්තෙන් ඉතින් එහෙම ආය පස්සේ මෙයා ඕකින් කලින් කිසි විදිහකින් නොවන විදිහට මෙයා ගුටි කනවා පරාජයටත් පටි කාලාගල්ලේ පෙරාගෙන එහෙම යන්නේ ඉතිං ඒ අවස්ථාව නිසා ඔය සර්කම්ස්ටන්සස් නිසා ඔය තත්ත්වයන් නිසා අමතක වුණා කියන එන්ඩකට අපිට එන්න පුළුවන් ඔද විශ්වයන් බරගාන ඒ ඇතුළෙත් ග්‍රහලෝක බරගාන ඇත මෙතන පරාජයටත් පත්තුුණ ඕක එක එක්ස්පලනේෂන් එකක් මෙයාට මේ අමතක වුණා වෙන්න පුළුවන් කියලා අපට හිතන්න පුළුවන් නමුත් එකටික ලේම් වගේ මොකද අච්චර තාක්ෂණයක් තියාගෙන අච්චර බලයක් තියාගෙන ආපු පුද්ගලයට අන්ත බැට්ලකින් ගුටි ගෑව ගුටිය තනවත් අමතක වෙන විදිහක් නෑ අනිතක ගැන එයාර කලින්කු වගේ මේ ඩක්සයිට් කැන සෑහෙන යුද්ධකාමි පුද්ගලෙක්න තින් එහෙම යුද්ධකාමි පුද්ගලෙක් අපි දන්න අනි පැත්තර යාට සෑහෙන්නලකු මේකක් තියෙන ගුටි කෑන අනි පැත්තර ගහන්න ඕනමකාත් තියෙන අනිවර එහෙම ඇයි ආපහවාාව නැ ප්‍රශ්නලකොට ප්‍රශ්න ගොඩත් තින ම කලනුත් කිවගේ ඔය අයියාව ආපහවාාව නැත්තේ ඒ ප්‍රශ්න උත්තර අපිට ඉස්සරට හම්බේ නමුත් දැනට අපිට උපකල්පනය කරන්න පුළුවන් දැනට තින්න තොරතුරු අනුව තීරිස්ටිකත්තම අපි මේ පොඩ්ඩක් කතා කරගෙන යන්න ඉතින් පලනක තමයි මුලින්ම ඩක්ෂට ඔක මතකුණ සරලයි නමුත් ඒකටික ලේම් ටිකක් එක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි එහෙනම් මොකක්ද වෙන්න පුළුවන් දේ මේක අලුතෙන් සර්කිලේට්න තීරයක් හැෂ් මේක තමයි ඔය ඩාක්සයිඩ් ඩැවිල නැත්තම් උක්සස් ඇවිල්ලා අවුදු 5000කට කලින් ගොඩ බහින භූමිය ටිකක් වටපිටා බැලුවතින් ආය ෆිල්ම් එක ගිහිල්ලා වල බැලුවොත් පෙරේවි අපේ වොන්ඩවුමම්ලා නැත්තම් තෙමිස්කීරා වගේ එයාලා ඉන්න ඒ ප්‍රදේශයට කියන්නේ තෙමිස්කීරා කියලා ඒ තෙමිස්කීරා වගේ වටපිටාව ටිකක් ඒ වගේ විශේෂම මේ ස්ටපනු පැවිල්ලා අර වොන්ඩුමන්ලත් එක්ක ගැන්නේ කට්ටියත් එක්ක කරන බැටල් එක ෆස් බැටල් එක වෙන්න ඒ භූමිය පොඩ්ඩක් මෙයා පරණ බෝයක වෙච්ච භූමියම් වගේම ඒ පිහිටින් තියෙන පිහිටීමක් තියෙන ඉතිං අපි දන්නා ඔය තෙමස්කිරා කියන භූමිය අනිත් ෘතුවේ තියෙන අනිත් අයට පේන්න ඒකටයක්කර ඉන්විසිබල් ඉන්විසිබල් කල තින සක් කන්සීල් කල ති සඟවලා තිගලා එක සියස් තමයි කරන්නේ ඉතිං අර මේ යුනිට එක බ්‍රේක් කරලා බ්‍රේක් කරන්න අරලකු අකුණක් ගහන්න සියස් ඉතින් ග්‍රීක දෙවිවරුන්ගේ කින් විදියට ඉන්න යන ඉති සියස් මේ තෙමිස් කීරාව අනිත් පිටස්තර කට්ටයට එන්න බැරිවෙන සහ පේෙන් නැති වෙන්න ට්‍රක් කරන්න බැරිවෙන්න යාගේ මැජික් යස් කරලා කන්සීල් කල දී හැබැයි ඔය ඒජ ෆීරෝස් ලගේ සිද්ධිය වෙන්න ඔයට කලින්
ඔය තෙමස්කීරා කන්සිල් කරන්න කලින් තමයි ඔඩු 5000කට කලින් තමයි සිද්ධිය වෙන්නේ. අපිට මෙන්න මෙහෙම උපකල්පනයකට එන්න පුළුවන්, තියරියකට එන්න පුළුවන්. සිව්ස් ඔය ඇන්ටි ලයිෆ් ඉක්වේෂන් එක හරි මදර් බොක්සස් හරි මේ ඇතුලේ තිය කියලා දැනගන්න. කොහොමත් එක මදර් බොක්ස් එකක් තියෙනවනේ කවුද මේ තෙමස්කීරාවල. ඔතනදී ඇන්ටි ලයිෆ් ඉක්වේෂන් එක තියෙන්නේ මේ පෘථුවියේ ඔය තෙමස්කීරාවට ආශ්‍රිත ප්‍රදේශයේ නම් ඒක දැනගෙන සිව්ස් පිටස්තර ග්‍රහලෝකයේ පිටස්තර මේ ග්‍රහලෝකයේ පිටස්තරයට ඕකට එන්න බැරි වෙන්න දැනගන්න බැරි වෙන්න ලොකේට් කරගන්න බැරි වෙන්න ඕක කන්සිල් කරාගෙන පුළුවන්. එහෙම කොහොමත් කන්සිල් කරලා තින්නේ. එහෙමනම් කන්සිල් කරේ ඔය ඇන්ටි ලයිෆ් ඉක්වේෂන් එක තියෙන හරියටම ඔය තෙමස්කීරා වලට යට නම් පෘථුවියට යට නම් ඒ පෘථුවි කොටස යට නම් ඒ භූමි ප්‍රදේශයේ එම්බෙඩ් කරලා නම් තියෙන්නේ. ඒක කන්සිල් කරලා නම් ඒක ඩිටෙක්ට් කරගන්න බෑ මුළු විශ්වයේ කොතන ඉන්දියන්. මොකද ඒක කරන්නේ ගොඩ් කෙනෙක්. ඒ ඕල් ගොඩ්ස් ලගේ එන එක කට්ටිය කිං ඕල් ගොඩ්ස් එක කට්ටිය කියලා කිං සිව්ස්. ඉතින් ඒක ඩාර්ක් සයිඩ්ට ලොකේට් කරගන්න බැරි වීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. මොකද ඒක කන්සීල් කරලා තියෙන නිසා දැන් සිව්ස් විසි. ඕක තමයි දැනට සර්කියුලේට් වෙන අර ටිකක් පිළිගන්න පුළුවන් තියරිය. නමුත් ඕක ස්ථිර වශයෙන්ම සනාථ කරලා කියන්න බෑ. ඉතින් අපි දැන් ප්‍රශ්න 3කට පිළිතුරු ලබා දුන්නා. මේක ඩාර්ක් සයිඩ් අමතක වුණේ ඒක අපේ අදහසක් විතර අපි ප්‍රකාශ කරේ. ඊළඟට ඇන්ටි ලයිෆ් ඉක්වේෂන් එක කියන්නේ මොකක්ද කියලා අපි කතා බහ කරා. මේකත් එක්ක මේ පරණ යුද්ධය ගැන කතා බහ කරද්දී ඒක සෑහෙන අර මේ ඉන්ටරෙස්ටිං ෆැක්ට්ස් කිහිපයක් තියෙනවා. අපිට මේක දකින්න පුළුවන් මේ ප්‍රීහිස්ටොරික් ග්‍රීන් ලැන්ටර්න් කෙනෙක්. ඔව්. කවුද මේ පුද්ගලයා සහ ඒත් එක්ක මම මේකටම සම්බන්ධ කරන්නම් මේ නයිට්මෙයාර් ටයිම්ලයින් එකේදී අපිට තව ග්‍රීන් ලැන්ටර්න් කෙනෙක් මැරිලා ඉන්නවා දකින්න පුළුවන්. මේ දෙන්නයි සම්බන්ධ මොකද්ද කවුද මේ? ඔව්. මෙම ග්‍රීන් ලැන්ටර්න් DC ෆෑන් කෙනෙක් නම් ඔයා ග්‍රීන් ලැන්ටර්න් කියන කන්සෙප්ට් එක අලුත් දෙයක් නෙමෙයි. හැබැයි අර ෆේල්ඩ් මූවි එකක් ඇවිල්ලා තියෙන එක. අපේ රයන් රෙනෝල්ඩ්ස් රඟපාම මේ කවුද මේ? මෙයා ඇවිල්ලා අඳුර මරන්නේ ඩෙඩ්පුල් ඇවිල්ලා. ඉතින් ග්‍රීන් ලැන්ටර්න් කියලා කියන්නේ මේ සරලව කිව්වොත් ස්පේස් පොලිස් එක. මුළු විශ්වයේම නැත්තම් ගැලැක්සි එකම අර වැරදි ඒ අර නීතිය රකින්න ඉන්න පොලිසිය වගේ එක තමයි ඔයාලට කියන්නේ ග්‍රීන් ලැන්ටර්න් කෝප්ස් එක කියලානේ. ඉතින් ඒ කට්ටිය තමයි ග්‍රීන් ලැන්ටර්ස්ලා කියලා. ඉතින් මේ ග්‍රීන් ලැන්ටර්ගේ හරිය අපූර්ව දෙයක් තියෙන. එයාලා මේ මුළු විශ්වයම නැත්තම් ගැලැක්සි එකම කොටස් වලට සෙක්ටර්ස් වලට කඩලා තියෙනවා. ඒ එක සෙක්ටර් එකට නමක් දීලා තියෙනවා, අංකයක් දීලා තියෙනවා. දැන් මට මතක විදියට පෘථිවිය තියෙන 2814 පෘථිවිය ඇත්තන සෙක්ටර් එක. ඒ සෙක්ටර් එකට අදාළ ග්‍රීන් ලැන්ටර්න් කෙනෙක් පත් කරලා තියෙනවා. යාලගේ ඒ කට්ටියට කියන්නේ පොලිස් නිලධාරියෝ වගේ කට්ටියට කියන්නේ ග්‍රීන් ලැන්ටර්න්ස්ලා කියලා. ඒ ලැන්ටර්න් කෙනෙක්ව පත් කරලා තියෙන්නේ. ඉතින් එයාලගේ තියෙන විශේෂත්වය තමයි එයාලට මුද්දක් තියෙන්නේ. මුද්ද ක්‍රියාත්මක වෙන ප්‍රධාන වශයෙන් ග්‍රීන් ලැන්ටර්න් එක මුදු 7ක් තියෙන අතරම එක එක පාට වලින් ඒ කොළ පාට මුද්ද ක්‍රියාත්මක වෙන්නේ විල් එක අනුව. නැත්නම් අපි කියන අදිෂ්ඨානය කියලා සරලවම කිව්වොත් ඒ අදිෂ්ඨානය මත තමයි මේ පුද්ගලයා රින් බේරාගේ මුද්ද දරන්නාගේ අදිෂ්ඨානය මත තමයි මේ ඒ මුද්දෙන් පාලනය කටයුතු වැඩ කටයුතු කරන්න පුළුවන්. ඉතින් කොහොම හරි අපිට අර ඒජ් ඔෆ් හීරෝස් ලගේ යුද්ධයේදී අපිට ඒ විදිය ග්‍රීන් ලැන්ටර්න් කෙනෙක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙයා තමයි ඒ කාලේ වෙනකොට ඒ සෙක්ටර් එකට පත් කරලා තිබුණු යලන්ගර් කියන ග්‍රීන් ලැන්ටර්න් වරයා. කොමුණත් මෙයා ඩාර්ක් සයිඩ්ගේ පහරකින් මිය යනවා. මිය යනවා කියන්නේ එයාගේ අත කැපිලා මුලින්ම අත කැපිලා. අත කැපිලා යනවා. ඉතින් අපිට හිතන්න පුළුවන් මිය ගියා කියලා. ඊට පස්සේ මුද්ද වඩ පේනවා ඇති පාවල තනකට යනවා. ඩාර්ක් සයිඩ් එක ගන්නත් try කරනවා. එතනත් බොහොම මේ ඉන්ට්‍රස්ටිං ෆැක්ට් එකක් තියෙනවා හැෂ්. ඔය මුද්ද මං කලින් කිව්වා වගේ ග්‍රීන් ලැන්ටර්න් එකක් නේ. ඔය විදිහේ මුදු ගණනාවක් තියෙනවා. මං කලින් කිව්වා වගේ වයිට් ලැන්ටර්න්, තැඹිලි ලැන්ටර්න්, මේ වගේ කහ ලැන්ටර්න්, මේ වගේ ලැන්ටර්න් වගේ. ඉතින් ඔය ලැන්ටර්න්ස් වල ඔය ග්‍රීන් ලැන්ටර්න් එකේ තියෙන විශේෂත්වය තමයි ඒකේ තියෙන්නේ ඉමෝෂනල් ස්පෙක්ට්‍රම් කියලා දෙයක් තියෙනවා. ඉමෝෂනල් ස්පෙක්ට්‍රම් එකේ විල් කියන එක නැත්තම් අදිෂ්ඨානය කියන පැතිකඩට තමයි ඒක ආයත් වෙන්නේ. ඒ කියන්නේ ඒක හැමෝටම පළදින්නත් බෑ. පළදින්න බෑ. ඒ සෙක්ටර් එකේ තියෙන අර විල් එක වැඩිම පුද්ගලයාට තමයි ඒක තෝරා ගැනීමක් සිදු කරනවා. ඒක රින් එක විසින් තෝරා රින් එක විසින් තෝරා ගැනීමක් සිද්ධ කරනවා. ඉතින් ඔතනදී අපිට බොහොම බ්‍රීෆ් එක බොහොම නිර්මාණාත්මක ක්‍රියේටිව් විදිහට දක්ෂ විදිහට සැක්ස් ස්නයිඩර් පෙන්නනවා. රින් එක යලංගර්ගේ ඇඟිල්ලෙන් ගැලවිලා යනවා. ඒක කොහොමත් මිය ගියාන් පස්සේ වෙන දෙයක්. ග්‍රීන් ලැන්ටර්න් කෙනෙක් මිය ගියොත් ඒ රින් එක එයාගේ ඇඟිල්ලෙන් ගැලවිලා ඔටෝමැටිකලි ඒක යනවා OA කියලා තැනක් තියෙන. ඒක තමයි බේස් එක. OA. ඒක තමයි කවුද ග්‍රීන් ලැන්ටර්න් කෝප්ස් එකේ බේස් එක. එතෙන්ට යනවා. එතෙන්ට ගියන් පස්සේ ඊට පස්සේ එතනින් කට්ටිය තීරණය කරන අලුත් කෙනෙක් පත් කරලා එයාට ඔක යවන්න. ඕක තමයි සිද්ධ වෙන ප්‍රොසීඩියර් එක.
ඕක තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ඔතනදී බොහොම සූක්ෂමව බැලුවොත් අපිට පේනවා ඒ මුද්ද ටික වෙලාවක් ඩාර්ක් සයිඩ්ගේ පැත්තට යනවා. ඩාර්ක් සයිඩ්ගේ ළඟට එනවා. එතනදී අපිට හිතන්න පුළුවන් මෙහෙම දෙයක්. ඕක විල්ලක තියෙන ඊළඟ පුද්ගලයා ගාවට යන්නේ. ඒ කියන්නේ ඒ අවට ඉන්න අදිෂ්ඨානය වැඩිම පුද්ගලයා ගාවට යන්නේ. අපි දන්නවා ඩාර්ක් සයිඩ් කියන්නේ බොහොම බලගාමී චරිතයක්. මුළු විශ්වයම පාලනය කරන්න ඕන විශ්වයේ ඉන්න ජනතාව මිනිස්ශ්වයේ ඉන්න ජීවින්ම තමන්ගේ අතට ගන්න ඕන කියන විල්ල එක. ඒ අදිෂ්ඨාන ශක්තිය ඇතුව වෙන පුද්ගලෙක්. හැබැයි එයා නරක අරමුණු හිතේ තියාගෙන ඉන්න පුද්ගලෙක්. ඔන්න ඔය හේතුව නිසා මුලදී අර විල් පවර් එක විශ්වයේ ඉන්න බලවත්ම පුද්ගලයෙක් ගාව නිසා යනවා. හැබැයි රින් එක තීරණය කරනවා ඩොජ් කරන මොකද මෙයා දුෂ්ට අරමුණු තියෙන නරක අරමුණු තියෙන කෙනෙක්. එහෙම කෙනෙක් ගාවට එක යන්නේ නැහැ. ඉතින් මුද්දායි හැරිලා යනවා. ඩාක්සයිඩ් එක ගන්නත් මෙහෙම ගන්න try කරනවා. try එකක් දාන්න. ඉතින් ඒකත් බොහොම සූක්ෂම ඩීටේල් එකක් සැක්ස්නයිඩර් අපිට දීපු. ඉතින් ඕක තමයි උතන සිද්ධ වුණේ. කොහොම හරි අපිට ඊට පස්සේ ඔය නයිට්මෙයා ටයිම්ලයින් එකේදී අපිට බලා ගන්න පුළුවන් අර සුපර්මෑන් බැට්මෑන්ගේ කවුල් එක බැට්මෑන්ගේ අපි කියන මුහුණ වෙස් මුහුණ උස්සගෙන පාවෙවි ඉන්න. එතකොට පේන අපිට හෝල් ඔෆ් ජස්ටිස් එක කඩාගෙන ගිහිල්ලා තියෙනවා. වොන්ඩර් වුමන්ගේ ෂීල්ඩ් එක තියෙනවා. ඒ වගේ සුන්බුන් අතරේ අපිට පේන තව ග්‍රීන් ලැන්ටන් කෙනෙක්. මෙයා තමයි කිලෝවොට් කියන ග්‍රීන් ලැන්ටන්. මෙයා අතරම අපිට 2011 ආපු ෆිල්ම් එකේදී බලා ගන්න පුළුවන් වුණා. මෙයා තමයි ටිකක් අර බොහොම මේ ග්‍රීන් ලැන්ටන් වල ප්‍රචලිත ග්‍රීන් ලැන්ටන් කෙනෙක්. මෙයා ගොඩක් වෙලාට අර අලුත් ග්‍රීන් ලැන්ටන්ස්ලා රික්‍රූට්මන්ට්ස් තියෙන ඒ දේවල් සිද්ධ කරන්නේ මේ කිලෝවොට් කියන ග්‍රීන් ලැන්ටන්. ඉතින් එයාවත් අපිට බලා ගන්න පුළුවන් මේ ෆිල්ම් එකේදී. Here, let me help you. Remember, your enemy, he's not gonna play fair. හරි අපි දැන් ග්‍රීන් ලැන්ටර්ස්ලත් ගැන කතා බහ කරා. ඒ අතරදිම මේ සැක් ස්නයිඩර්ගේ මේ ෆිල්ම් එකේ කියන්නේ ජස්ටිස් ලීග් එකේ නැතුණාට කලින් ආපු ජොස් වීඩන්ගේ ෆිල්ම් එක නැතුණාට මේ ෆිල්ම් එකේ අපිට දකින්න තවත් විශේෂ කෙනෙක් ඉන්නවා. කියන්නේ විශේෂ රිවීල් එකක් තියෙනවා. මේ තමයි අපි දන්නවා මේ මෑන් ඔෆ් ස්ටීල් එකේදී අපිට දකින්න පුළුවන් වෙනවා ඒකේ ඉන්න මේ හමුදාවේ ජෙනරල් කෙනෙක්. ඉතින් මේ ජෙනරල් අපිට BS එකේ දකින්න පුළුවන් වෙනවා. අපිට දකින්නවා මේ ලුයිස් ලේන්ට උදව් කරන ගොඩක් වෙලාට මේ මෙයාගේ කවුද මේ BS එකේ හිටපු විලන් වගේ හිටියේ කවුද කියන්නේ මේ තට්ටේ හරි අපේ ලෙක්ස් ලූතරගේ ඒ කියන්නේ අර බුලට් එකේ සීන් එකේදී එහෙම ගොඩක් උදව් කරනවා මේ ජෙනරල්. ඉතින් හැබැයි මේකට එද්දි මේ සැක් ස්නයිඩර්ගේ විෂන් එකේ සැක් ස්නයිඩර්ගේ ජස්ටිස් ලීග් එකට එද්දි අපිට රිවීල් කරනවා මේ පුද්ගලයා කවුද කියලා. ඔව්. මාෂන් ද මෑන් හන්ටර්. ඉතින් කවුද මේ පුද්ගලයා ගැන? මේක මම යම්තාක් දුරකට දන්නවා මේක අර මේ සුපර්ගර්ල් ටීවී සීරීස් එක හරහා ගොඩක් මෙයාගේ කතා බහ කරනවා. ඉතින් අර කවුද මේ පුද්ගලයා කොහොමද මේක කොමික් වලට සම්බන්ධ වෙන්නේ? සහ ඇයි මේක රිවීල් කරන්න මෙච්චර කල් ගත්තේ? ෆිල්ම්ස් දෙකක ඉඳලා ඇයි දැන් රිවීල් කරේ? ඒක ගැන පොඩ්ඩක් කතා බහ කරමු. ඔව් අනිවාර්යයෙන්ම. ඔය මාෂන් මෑන්හන්ටර් කියන්නේත් හැෂ් අතරම සුපර්මෑන් වගේ චරිතයක්. සුපර්මෑන් වගේ බලවන්ත චරිතයක් කියන එක නෙමෙයි මම එතනින් අදහස් කරන්නේ. සුපර්මෑන් වගේ මෙයා තමයි එයාගේ පරපුරේ නැත්නම් එයාගේ ජීවි විශේෂයේ අන්තිම පුරුක. අපි දන්නවා ලාස්ට් සන් ඔෆ් ක්‍රිප්ටොන් කියලා හඳුන්වන්නේ සුපර්මෑන්. එතනදී ඉදිරියට එන එක කතන්දරේ වෙනස් වෙනවා. මොකද එයාගේ කාරය සොයල් ඉන්නවා. එයාගේ ඥාති සොහොයුරු ඉන්නේ. එතකොට එයා නෙමෙයි අතරම තනි පුද්ගලයා. නමුත් ලාස්ට් සන් ඔෆ් ක්‍රිප්ටොන් කියලා හඳුන්වන්නේ සුපර්මෑන්. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තොත් ග්‍රීන් මාර්ෂියන්ස්ලා කියලා ජීවි විශේෂයක් ඉන්නවා. මෙයාලා මේ අර අපි සාමාන්‍යයෙන් දන්න අඟහරුත් එක්ක සම්බන්ධ වෙන කන්ස්පිරසි තියරි අපි සාමාන්‍ය සබෑ ලෝකෙත් කන්ස්පිරසි එකක් තියෙනවනේ මේ කොළපාට කුරුමිට જાතියක් ඉන්නවා කියලා අඟහරු වල පිටසක්වල ජීවීන් විශේෂයක්. ඉතින් අන්න ඕක යනුව යමින් තමයි මේ කොමික් වල DC කොමික්ස් වල අඟහරු ලෝකේ ඉන්න ග්‍රීන් මාර්ෂියන්ස්ලා කියලා ජීවි විශේෂයක්. මම අතර මීට අපේ පෘථිවියට බර ගානකට කලින් දැන් පෘථිවියට බර ගානකට කලින් අවුරුදු බරගානකට කලින් ජීවත් වුණු ශිෂ්ටාචාරයක්. ඉතින් කොහොම හරි ඒකේ ඇතුළේ සිදුවුණු යුද්ධ කටයුතු නිසා කොමික් වල වෙන්නේ එහෙම. අපි දන්නේ මේකෙදි ඒ සිද්ධ වෙන්නේ ඩාර්ක්සයිඩ්ගේ අතින්ද කියලා. අඟහරු ග්‍රහ ලෝකේ විනාශ වෙලා තියෙන්නේ. කියනකොට මොකද ලොකු සංහාරයක් වෙලා තියෙනවා. සංහාරයක් වෙනවා. නැත්නම් ටෙරාෆෝම් කියන තත්ත්වය ඇතිලා තියෙනවා. එල්ලයක් බවට පත් වෙලා තියෙනවා. ඒකේ අද වෙනකොට මේ අපි සාමාන්‍යයෙන් දන්න පෘථිවි වගේ තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. නමුත් අතීතයේදී එහෙම තිබුණා. ඒ සාලිකයක් තියෙනවා. ඇත්ත ලෝකයේ දෙකම ඒ විදිහ තමයි සමානයි. ඔව්.
ඉතින් කොමරි ඔය ග්‍රීන් මාර්ෂියන්ස් ලගේ අන්තිම පුරුක තමයි මේ යුද්ධයේදී ඒ විනාශය වෙන්න කලින් එයා පැනගන්න කොහොමාරි පැනලා පෘථිවියට එනවා. එයා ඇත්තටම ඇවිල්ලා පෘථිවිය අවුරුදු 100 ගාණක් කියන්නේ නම් සැක් ස්නයිඩර් කියන්නේ ජෙනරේෂන්ස් ගණනාවක් පරම්පරා ගණනාවක් සංගවිලා ජීවත් වෙනවා. මොකද මේ මාර්ෂන් මෑන් හන්ටර් එයාට මාර්ෂන් මෑන් හන්ටර් කියලා පස්සේ තමයි නම වැටෙන්නේ. නැත්නම් එයා ග්‍රීන් මාර්ෂන් කෙනෙක්. එයා මෙහෙදි යූස් කරන නම තමයි ජෝන්. ඉතින් ඒ ජෝන්ට දෙන හැකියාවන් තමයි මේ ස්පීසිස් එකේ තියෙන හැකියාවන් ගණනාවක් තියෙනවා. ඒක තමයි යට පුළුවන් ෆේස් කරන්න. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් හරහා යන්න පුළුවන්. පාවෙන්න පුළුවන්. ඒක අපිට බලා ගන්න පුළුවන්. අනිත් එක තමයි යට මානසික හැකියාවන් ගොඩක් තියෙනවා. ඒ තමයි ටෙලිපති. මනස කියවන්න පුළුවන්. ටෙලිකනීසිස්. ඔය වගේ හැකියාවන් ගණනාවක්ම තියෙනවා. සහ ප්‍රධානම හැකියාවක් තමයි මේ ෂේප් ෂිෆ්ටිං. ඒ කියන්නේ යාගේ හැඩරුව වෙන කෙනෙක් වගේ බවට පත් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඕක යූස් කරලා එක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ යා මාතා කෙන්ට් විදියට වෙස්වලාගෙන ඇවිල්ලා ලොයිස් ලේන්ව එක කතා කරනවා. ඔව් කියන්නේ ලොයිස් ලේන් කොහොමත් මූඩ් ගහලා ඉන්නේ. ඉතින් ආපහු ඇවිල්ලා මේ වැඩ කරන්නේ කියලා තමයි යාව ඉන්ස්පයර් කරන්නේ. ඔව්. ඉතින් ඕක තමයි සිද්ධිය. ඉතින් කොහොමත් Man of Steel ෆිල්ම් එක ওই ජෙනරාල්ව පෙන්නපු කාලේ ඉඳන්ම DC ෆැන්ඩම් එක පොඩ්ඩක් සකපහල කරා මේ යා වෙන්න පුළුවන්ද කියලා. මේ ජෙනරල් ඇත්තටම මේ කමාන්ඩර් ඇත්තටම මේ මාර්ෂන් මෑන් හන්ටර් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තිබුණා. පස්සේ කාලෙක යනකොට ඔය ඇක්ටර් පව එක පොඩ්ඩක් ටීස් කරලා තිබ්බා. හරි. ඉතින් කොහොම හරි ඒක ඇත්තක් වුණා. දැන් සැක් ස්නයිඩර් එළියට අපිට දැම්ම මෙයා තමයි මාර්ෂන් මෑන් හන්ටර් නැත්තම් මේ ග්‍රීන් මාර්ෂන් වෙන ජෝන් කියලා. මම ඔතනදි පොඩි තව නෝට් එකක් විතර සයිඩ් නෝට් එකක් විතර දෙයක් එකතු කරන්නම්. මේක මේ අතරම ෆිල්ම් එක ක්‍රියේට් කරද්දී එකතු වෙච්ච දෙයක්. ඒ තමයි මේ සැක්ටර් කකුලෙන් ඇද්දානේ WB එක ගොඩක් වෙලාට. එතනදී කියපු දෙයක් තමයි අලුතෙන් සීන්ස් ඇඩ් කරන්න එපා කියලා. එතනදී සැක් ඇඩ් කරපු අලුත් සීන් වලින් එක්තරා විදියකින් අර ප්‍රථමයෙන් වගේ ඇඩ් කරපු සීන් එකක් තමයි ඔන්න ඕක. කියන්නේ ඔය සීන් එක ඇත්තටම මේ සැක්ගේ අපාර්ට්මන්ට් එකේ එහා පැත්තේ තමයි ඔක ෂූට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අර සැග්ගේ විෂන් එකේ අලුතෙන් සීන්ස් ඇඩ් කරද්දි ෂූට් කරපු එක්තරා විදියක පළමු සීන් එක තමයි ඔන්න ඔය සීන් එක. හරි. ඒ වගේම හැෂ් මේ අපිට අන්තිමට ෆිල්ම් එකේ අන්තිමට බැට්මෑන්ව හම්බ නැත්නම් බෲස් වෙන් හම්බෙන්න උනොත් බලා ගන්න පුළුවන් වෙන ඔය මාර්ෂන් මෑන්ට. එතෙන් තමයි ආ රිවීල් කරන්නේ. එයා මෙහෙම කෙනෙක් කියලා. ඉතින් ඔයා අපු අනිත් ප්‍රශ්නේ. මේ තරම් දේවල් වෙනකම් මෙයා කොහෙද හිඳී? ඔව්. හරි. පෘථිවිය ඉන්දියා. ඇයි ආවේ නැත්තේ? ඔය ප්‍රශ්නට උත්තරේ මොකක්ද? අපිට 2013 ඉඳන්ම ෆිල්ම් එකේ මේ DC EU එකේ මුලින් ඉඳන්ම මේ චරිතය ඉන්දියා සංගවිලා. නමුත් ඔය සුපර්මෑන්ගේ වලිය යනකම් බැට්මෑන්ගේ සුපර්මෑන්ගේ ළඟට අව ෆෝල්ස් ඩූම්ස්ඩේගේ වලිය යනකම් ඊට පස්සේ මේ ස්ටෙපන් වුල්ෆ් ඇවිල්ලා මේ මෙච්චර දෙයක් කරනකම් මෙයා එළියට එන්නේ නැහැ. පස්සේ ඔක්කොම දේවල් සිද්ධ වුණාන් පස්සේ තමයි අන්තිමට ඇවිල්ලා බැට්මෑන්ට කතා බහ කරලා යනවා. ඇවිල්ලා නිකන් කියන මම උදව් කරන්නම් උදව්වක් තිබ්බොත් කියන්නේ ඒ වගේ ටෝකක් දීලා යනවා. ඉතින් ඇයි එහෙම උනේ? ඒකට හේතුවක් තියෙනවා. හැෂ් ඒකට එකක් ඉමෝෂනල් හේතුවක්. මොකද එයා තමයි ඒ මාර්ෂන් මෑන්හන්ටර් කෙනෙක් බොහොම ඉමෝෂනල් චරිතයක්. ඒ කියන්නේ එයාගේ හැකියාවන් එක්කම එන දෙයක් ඒක. එයා කොහොමත් කොමික් වල ඉඳන් වුණත් අපිට ඇනිමේටඩ් සීරීස් වල උනත් මේ කතාව බලා ගන්න පුළුවන්. එයාගේ ග්‍රහ ලෝකෙන් ආවෙන් පස්සේ එයාගේ පවුල නැති වෙනවා. එයාගේ දරුවෝ ඉන්නවා. එයාට එයා කට්ටිය නැති වෙනවා. ආවෙන් පස්සේ එයා බොහොම මුළු එයාගේ ජීවිතේ තනි පුද්ගල විදිහින් ඉන්නේ. එයා තනියම ජීවත් වෙනවා. මොකද එයා ඒ වෙනකොට පවුලක් ඉඳපු වැඩුණු මිනිස්සෙක්. නමුත් සුපර්මෑන් එහෙම නෙමෙයි. සුපර්මෑන් එන්නේ නැත්තම් ක්ලාක් කෙන් නැත්තම් කැලෙල් එන්නේ පෘථිවියට මොකුත්ම නොදන්න දරුවෙක් විදියට. පොඩි කෙනෙක් විදියට. පස්සේ යාට මෙහි පවුලක් හම්බෙනවා. ඉතින් යාට යා එක ජීවි විශේෂයක අන්තිම පුරුක කියන ඒ බර්ඩන් එක නැහැ. ඒ දුක යාට අන්තිම කාලෙදී එයා වැඩුණාන් පස්සේ තමයි දැනෙන්න ගන්න. ඒක අපිට බොහොම ලස්සනට Man of Steel එකේ පෙන්නනවා. අර එයා ජෙනරල් සෝඩ්ව මරනවනේ බෙල්ල මෙහෙම කීර කරනවා. එතකොට එයා ඒ දුක දරාගන්න එයා මරණ සිද්ධ වුණත් එයාට ඒ දුක දරාගන්න බැරලා එයා මුළු අඬන ඇත්තටම බොහොම ක්‍රයි එකක් සිදු කරන තම බල සම්මන ක්‍රයි එකක්. එතනත් තමයි යාට තේරෙන්නේ මං මේ නැති කරේ මේ මගේ අවසාන කියන්නේ තමන්ට ළඟම ඉල්ලගෙන නැතිය නේද කියලා. තමන්ගේ ජීවි විශේෂය කියලා. ඉතින් සුපර්මෑන්ට ඒ තාක් වෙනකන් ඒ බර්ඩන් එක දැනෙන්නේ නැහැ. ඒ බර ඒ දුක දැනෙන්නේ නැහැ. නමුත් මාර්ෂන් මෑන්හන්ටට ඒක මුලින් ඉඳන්ම තියෙනවා. එයා මේ පෘථිවියට ආපු දවසේ ඉඳන්ම එයා බර්ඩන් එකේ ඉන්නේ. අනිත් එක තමයි ඒ මාර්ෂන් මෑන්හන්ට ඔය යුද්ධයක් නිසා ඉන්නේ.
එතනදි කුමන්ත්‍රණ ඊළඟට ඒක තිබිදුණු පලිගැනීම් ඒ දේවල්ලක ෆෙඩක් වෙලා මේ පෘතිවියත් ඔය වගේම දේවල්ලන මිනිස්සු අතර ඉතින් එයා මුලදී කොහොමටවත් මිනිස්සුන්ව විශ්වාස කරන්න මුලදින මේ දැනටත් එයා මිනිසුන් විශ්වාස කරන්න යා බැට්මෑන්වත් අතන විශ්වාස කරන්න කොමක් කලයිටට ඉතිං ඒ විශ්වාසය ඒ මානසික බිඳවටීම ඒ ජෝන්ජෝන් කෙන චරිතය තුළ කොමික් කල බොහොම අපූරුවට තිබුණ ඉති එහෙම පුද්ගලේ එක පාට්ටම ඇවිල්ලා එයට බලයන් තිබුණත් අනිත් මිනිස්සුත් එක එක තුළ ඒ වගේ බල සම්පන්න මිනිසුත් එක එක තුළ දෙයක් කරන්න සූදානන් වෙයි කියලා හිතන පොඩක් අමාරු ඉති ඔන්න හේතු නිසාතම ඇතරම ජෝන්ජෝන් අර සැඟ වෙලා ඉදලා යාට කරන්න පුළුවන් දේවල්ලිදට යා සාමාන්‍යය ජනර කෙනෙක් විදිර ආමක ඉදලා නෝමල් විදිට යා සාමාන්‍ය ජීවිතයක් කත කරන්න තීරණය කළ තියන නමුත් ඩාක්සයින්ගේ ත්‍රෙට්ටක දැනගත්තයන් පසේ දැයික දැනගන්න ඩක්ෂයිග ත්‍රෙට්ක දැනගත්තයන් පස්සේ අතීරණය කරන මෙහිමිදල් හරිගන්න තමන්ගේ බලය පාවිච්චි කරලා මේ කට්ටට උදව් කරන්න ඕන කියලා අනිත්තක තමයි සුපමෑන්ගේ ඉදිරියේදී රිවිල් කිරීමක් කරන්න නෑ මෑනොස්ටීල්ලගෙද සුපමෑන් කියල කියන්නෙත් අපි කලින් කිව්වාගේම ලාසන්න ෆ්ලිප්ටෝන් මෙයත් ලාසන් of මාස් කියල මාශයන්ස්ට කෙන හඳුන්වන්නේ ඉතිං අර ඒ වගේ සම්බන්ධතාවයක් තිබුණ වෙලාක පවා රිවිල් කර නෑ සුපමෑන්ට ඉති එහෙම අවස්ථාව රිවිල් කර නැතිකොට ඉදිරිදි රිවිල් කර නැති ඉන්න ලොකු සම්බාධතාව තිබුණ ඉතින් නොය නිසා තමයි ඒ කාල සීමාව තුළදිම මෙයා ඔකට එලියට ඇවිල්ල ම මෙහෙම කෙනෙක් කියලා කාටත් නොකිය සුපමෑන්ටවත් නොක ඉදී නමුත් පස්සේ තත්වේ වෙනස් වන ඩක්සයිඩ් එක්ක ති එලියට එන්න සිද්ධ වුණ තියෙන සර්කම්ටන්සස් වෙනස් වන වෙනස් වුණා අවස්ථාවන් වෙනස් වුණා හරි අපි ප්‍රශ්න කීපයක්ම කතා කරා අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට පර්සනලි මම සෑහෙන්න ඉන්ට්‍රස්ටිං හීරෝ කෙනෙක් තමයි සයිබෝග් කියන්නේ ඒක හේතු කිහිපයක් තියෙනවා ඉතින් සයිබෝග් ගැන අපි අනිවාර්යෙන් කතා බහ කරන්න ඕන සහ මේක සෑහෙන්න කියන්නේ සැග්ග විෂන් එකේදී සයිබෝග්ගේ බෑක් ස්ටෝරි එක සෑහෙන ලස්සනට දිගහැරලා තියෙනවා නේද ඉතින් අර ඒක රන් ටයිම් එකක් දීලා තියෙන එක ඇත්තටම සයිබෝග්ට විතරක් නෙමෙයි අනිත් හැම කැරක්ටර් එකටම ඒගොල්ලෝ බෑක් ස්ටෝරියත් එක්ක සෑහෙන ලොකු රන් ටයිම් එකක් දීලා තියෙනවා මම හිතන්නේ ඒකම එක්තරා විදිහකට මේ මෙතනදී පොඩ්ඩක් කිව්වතර අය 4ක ෆිල්ම් එක හැමෝටම බෑක් ස්ටෝරි එක පෙන්වන්න ලොකු chance එකක් තියෙන ඉතින් ඒ දෙත් එක්කම සෑහෙන්න මේ ඉන්න හීරෝස්ලට අපිට අර මේ කනෙක්ෂන් එකක් හදාගන්න පුළුවන් නේද ඒවගේ මකිවය මේ ඒ පොයින්ට එක තිතමත් වදගත් පොයින්ටක් හැශ් මොකද ම දක්කා කිහිප දෙනෙක් පොඩ්ඩක් මැසිවිල නගල තිබ මේ ෆිල්ම් එක සයිබෝගසා ෆලෑශ් කතාව ටික කිව වැඩි නැද්දක වැඩි නැද්ද අනිත්තාගේ කතාවිට සාපේක්ෂ කිවේ නෑනේද කියලා ඔන්න ඔතනත්තම මං කලින්කිව පොයින්ට එක අපි පොඩ්ඩ කාය මතක් කරගන්න වෙන්නේ මේක සැක් නිර්මාණය කරන්න එක තනි ස්ටෑන්ඩලොන් ෆිල්ම්මයක් විදිහට නෙමේ මං කලින් කිව්වගේ මේ DCU සාගායකම එකටගෙන කනෙක්ට ඒක ප්‍රධානශයෙන් කනෙක්ට මෑනොස්ටිල් BVS ජසිස්ලී ඊට අමතරව කවුද වොන්ඩෝමගේ ෆිල්ම් එක මේකට කනෙක්ට ඔොන්ඩෝමගේ කතාව ලොක කතාව අපිට ගන්නද ඉතිං සුපමන්ගේ කතාව ලොකු පදාසයක් ඔයා කලින්කිව වගේ මෑනොස්ටිලිකින් අපට කතා කර බැට්මෑන්ගෙත් කතාව යම් කරාණයක් බට BVSකින් කතා කර වොන්ඩෝමන්ගෙත් ෆිල්ම් එකින් කතා කර ඇක්කමන්ගේ තම අතන පොඩ්ඩක් අඩුවන නමුත් අක්කමන්ගේ ෆිල්ම් දිරිදි ප්ලෑන් කල ඉතින් ඔතන ඉතුරු වෙන්නේ ඒ කාලවෙනට ඉතුරලා තිබේ ෆ්ලෑෂ් ඩිසා සයිබෝග කතාව ඉතිං මහිතන සාධාරණ ඒ ෆිල්ම් එකෙදී ඒ දෙන්නට ලොක රන්ටයිම දීපුේ ඔ අනිත්තයි කතා අපි කලින් හල තිබ ඉතිං සයිබෝග්ගේ බැක්ස්ටෝරයක් ගත්තත් අපි දන්නා මේකට එන්නේ මද බොක්සෙකි තරාමන මද බොක්සේ එතම අර මද බොක්සක තුනට දෙදාගන්න බොන්ඩුමන් ලසෙට් එක මෙස් කරන සෙට් එක එක සෑහෙන්න සීල් කල්ලා සෑහෙන් අරශ්ිත ක්‍රමයට අපි දන්න මොනද අර්ශිත ක්‍රම කියලා ඇටතේ මේ ඒක තැන්පත් කරල තියෙන ඉලකට අනි පැත්තේ මේ හැක්කමෑන්ලගේ සෙට් එක ඇටලන්ටල සෙට් එක ඒගොල්ලොත් අර්ශිතව තියෙන තියෙන හැබයි මිනිස්සුටික නිකන් ජස් වල වට සිල්ලක් ගහන සිල්ලක් හ ජස්ට වලදාන තිං පිදන්න මේක ඩක්ස්ටෝරය එක මේ සයිබොක් නැත්තං වික්ටස්ටෝන් මේක කියනවා මේ යාගම රේලටේකින් ඒක ස්ටෝරික අනිත්තයට කියනවා එතමයි මේක යුද්ධ කාලති දෙමලෝක යුද්ධදී මේක ගොඩගන්න ගොඩාරගෙන එක කොඩ්නම් හෙකුත්තිය නොද කෝඩ්නම් එක ඒ ඇතරම ඔය සයිබෝග් කියන චරිතය කොමික් වලදී මුලින්ම ආපු කොමික් පොතේ අංකෙන් තම එක නිර්මාණයක් මේ ධාරත කක්කරි අනිවාරෙන් කනෙක්ෂන් නැතින සැක්න එක කරන්න එක අනිවාරය කනෙක්ෂන් නැතියෙන් ඕන ඉතිං මේ ඔබ්ජෙක්් එක පත්තෙන්නේ ඩොක්ට ස්ටෝන්ට එකන සයිබෝග්ගේ තාත්තට සයිලස්ටෝන් ඉතිං
ස්ටාලබ් එක මේ හෙඩ් කෙනෙක් ඉතිං එයා මේකන පර්ේෂණ සිද්ධ කරනවා ඊට පස්සේ ඒක අර ඇත්තරම ලොකුවට කරන්න නිකම් ජස්ට් පරිශණ සිද්ධ කරන ඉට පස්සේ මෙයාගේ පුතානතුරට වන ලක්නය පස්සේ වික්ටානතුරට ලක්නය පස්සේ මේ ගැන වැඩිපුර පරිට සිද්ධ කරන්න පටන් කරන්නවා තින් එතනෙත්තම අපිට පෙන්න්නන මේක යස් කල්ල පවසෝසයක් විදියට වික්ටර්ව ආපහු මේ පණ දෙනවට වඩයා මරසන්න මොහොතගෙන ති ආප රීජනට් කරන මේ හම දෙයක් ඉතින් කර මේ ඒත් එක්ම තමයි මෙයාට පයකක් හම්බෙන්න්න සහ අර මද බොක්ෂයත් එක් සෑහන ලොකු කනශන්ඩ මෙතනින් තියෙනනේ මොකද යාගේ රීජනරේෂන් එක එන්නේ මද බොක්ස එක තුරු නිසා මෙයට මද බොක්ස එකට කතා කරන්න පුළ මද බොක්ස එක තුරට යන්න පුළන් වගේ මෙයාට වෙන මද බොක්සකට අමතර ලෝක තින හැම තාක්ෂණයකම කතා කරන්න එකට ටැප්පන්න පුළ ඒක සහන් ඉන්ට්‍රස්ටිං එක පෙන්න්නපු ද සහන්න ඉන්ට්‍රස්ටි මොකද සිම්බස් අයි සහන් නැකිව රෙඩ් මොකද මේ ඒකන කතාාකරත අපි දන්න මෙතනර මේ ඩොක්ට ස්ටෝන් මෙයාට ටේපයක් තියෙන යත් ටේපයක් තියෙනවා මේ වාර්තින පහස්මෙන් මෙහමගලති මේවා චෙක්කරද්දි මේ අර පිදන්නවර බැංකුවට ගිහිල්ලාර මේ දුපත් පවුලකට සල්දින සින් ඒසින් එක්ක මෙතන තියන්න සිම්බල් සලින් අපිට පෙන්න්නනා මෙයාට පුළුවන් ලෝක තියෙන හැම නිියවක්ලිය ආසනලයක්ම කනෙට් කරන්න ඉතින් අර එතන සැහල්ලොක ෆැක්ට ඇතින ශවිදමකද මේ නිියවක්ලිය ආසනස් මේ තියෙන දේවල් පිටස්තර නෙක්ටවලට කනෙට්ටර නෑ හැබැයි මෙතන තියෙන ෆැක්ට එකතම මෙයා එහෙම අර හැකගෙනෙක් නෙවේ මේ ඇවිල්ල අර මද බොක්සෙන් අප ටෙක්නෝජිකත් එක්ක සෑ ඕනම ටෙක්නෝජිකත් එක්ක ටැප් කරන්න පුළන් කෙනෙක් ඒක ක්ලියාසන මේ නෙට්ටකේට කෙනෙට්ලා දවස නෙට්ටකේට කෙනෙට්ලාද කියන එක අදාලමන අදාලන මොකද ඒදේම තින බැට්මෑන්ගේ ටෙක්නෝජිස්නොත් පිටස්තරවට කනෙක් කරන්න යා ඉන්ඩිපෙන්ඩල් තියන්න දේම කරන්න බෑන යුණොත් මේ වන කරන්න පුළුවන් ඉති එහම ටෙක්නෝජිස්ලට එයට කනෙක්න්න පුලා වාක පොන්ටි තම තොල ගත්තක ඕල් ටෙක්නෝජයකත් අලු ටෙක්නෝජයක අදාලන අදාලමන එක ටෙක්නෝජයක්න ඒකට ටැප් කරන්න පුළන් ඒවගම ඊට පස් අපට සිම්බල්ල පෙරනවා මේ මාකට් පිළිබඳ ස්ටොක් මාකටර බුල්මාකට් බ්‍යාමාකට එර බුල් සහ බයා කියන්නේ අර දෙයන එක සහ පල්ලයන එක සංකේතත් කන්න දේවල් දැයිතින් අර බුල් කෙනෙක් සහ බ්‍යා කෙනෙක්ේ ෆයිට් එක ඒකත් පෙන්නවා මෙතන එකත් එයට කොන්ට්‍රෝ කරන්න පුළුව ඉලකට බැංක එකට බැංකට අයිල් ඉතින් යාට පුන සිට බලන්න අර සෑහෙන්නර මේ කියන්නති ඉන්න හොදම හැකෙනෙක් කියලත් කියන පුල සයිබෝකෙන් බල ඉතිං බොහොම තාක්ෂණ ඇත් එක්ක බොහොම අපූර් දේවල් කරන්න පුළුවන් චරිතයක් දෙර සයිබෝග කොමික් පලදි වගේ අපිට ඉතාමත් ලස්සන අර ඉමේජරිවල එකන මෙයාගේ කතාව කියන්න යස් කරපු සැක් යස් කල තින විෂන් එක ඒ මාර ලස්සන විදිට අර බුල් ස් කල්ල ැරේට ඒ කතා මාර ලස්සනයි ඉතිං සාධාරණය මොකද යායට ලොකු කතාවක් දුන්න මොකද සැක්ට අනුව මේකේ හාට් එක මේ සම්පූර්ණ කතාවේ හදවත වෙන්නේ සයිබෝ ඒ අපට පෙන්ව යාගේ තාත්තත් එක්ක යාගේ පවුලත් එක්ක යට තිබ සම්බන්ධය යාගේ ලොස් එක ඒවගේ මොරාල් ලෙසන්ස් බොහොමයක් අපට දුන්න ඉතිං සයිබෝගේ කතා ඉතම ලස්සටිකව නමුත් අවසනාවකට සයිබෝක්ට රඟපාන රේ ෆිෂ කියන නළුවා අසාධාරණකම් රාශයක් වෙලාතිී කියලයා පබ්ලික්ලි රිවිල් කර විශේෂම ජොස්වීන්ගේ රේසිසම් වර්ණ බේදවාදයට සම්බන්ධ අකටතුකම් ප්‍රාශයක් වුණා කියලා බෝනබද සායතනය නිෂ්පාදකවරුන්ගේ යා ෆිල්ම් එක නිර්මාණය කරන කාලය අතරතුරේදී ඉතින් එක ඇලිගේෂන්ස් ප්‍රසිද්ධිය කිව්වා ඉතින් අද වනකොට යාව ඊළඟට එන්න තියන්නේ ෆ්ලෑෂ් ෆිල්ම් එක මුලිදි සයිබෝක් චරිතය ෆ්ලෑෂ් ෆිල්ම් එක රේෆිෂ රඟදක්වන්න නියමිතා වෙලා තිබුණත් ඔය කතන්දරත් එක්ක මෙයාව මෝන බදස් ආයතනයෙන් අයින් කල්ල තින මේ වෙනකොට ඉදිරිදේක වෙනස් වන්න පුළුවන්දික අපි දන්නේ නෑ ඉතින් කොමුණත් ඒවගේ තත්ත්වයක් තමයි අවසනාවන්ත විදිහට මේ වෙනකොට සිද්ධ වෙලා ති ඉතිං අපි සයිබෝග ගැන කතාබහ කරා ඉතින් ඊට පස්සේ අනිවාරෙන්ම කතාබහ නොකරම් බැරි චරිතයක් ඉන්න ඒ තමයි ද ෆ්ලෑෂ් හර්ෂවිද අපි මේ ෆ්ලෑෂ් ගැන කතා කරද්දි ෆ්ලෑෂ්ක තියන මේ පවස් ගැන කොහොමද මේ පවස්සෙන් මොකද මේ පව සෝස් එක ඒදවල් ගැනත් අනිවාරෙන් කතාපා කරම් අනිවාරම ඉතිං ෆලෑෂ් කොමික් එක්ක ෆලෑෂ් නිමේට සිරිසිගත් එක්ක ඉළඟට ෆලෑෂ් ටිවිසිරිස කියන ගැන අයිඩිය තින අනිවර්ම දන්න මේ ෆලෑෂ්ගේ පවයක නතනක් තමයි යාගේ සෝස්සක තමයි මේ ස්පීඩ් ෆෝසේ කියල කිය ම කලනුත් කිව්වගේම අපේ මල්ටිවර්ස් එක වට කරගෙන තියන්නේ මේ DC මල්ටිවර්ස් මැප් එක වට කරගෙන තියන්නේ මේ ස්පීඩ් ෆෝස් කියන ශක්ති ප්‍රභවය නත්තන් ශක්ති ශේෂත්‍රය ඉතිං ෆලෑෂ් මෙයාගේ මේ පවයක ලබාගන්නුව ස්පීඩ් ෆෝසගෙන් ඒක තමයි අර ස්පීට් එකට දල පවයක ති ඉතිං මේ අතරම මට කලින් කියන බැරුණු කාරණ ඇතින පොයින්ට ඇතින තමයි මේ
අර බහුවිශ්ව නැත්තන් අර මල්ටිවර්ස් 52 එකතු වුණාම අපි කියන වචනයක් තමයි ඔරේ ඔෆ් වර්ල්ඩ්ස් කියලා. ඒකට කියන වචනේ තමයි ඔරේ ඔෆ් වර්ල්ඩ්ස් එක. එතකොට ඔරේ ඔෆ් වර්ල්ඩ්ස් එක වට කරගෙන ඉන්න එක තමයි ස්පීඩ් ෆෝස් එක. ඔය ස්පීඩ් ෆෝස් එකෙන් එළිය තමයි අපි දන්න අතරම ස්පීඩ් ෆෝස් ඇතුළ තව නමින් හඳුන්වන නෝන් යුනිවර්ස් කියලා. ඊට පස්සේ එළිය තියෙන්නේ ෆෝර්ත් වර්ල්ඩ් එක. ඒ ෆෝර්ත් වර්ල්ඩ් එකේ තියෙන එක ග්‍රහලෝක දෙකක් තමයි අපි කලින් කතා කරමු නිව් ජෙනසිස් සහ අපොකැලිප්ස් කියලා කියන්නේ. ඉතින් ෆ්ලෑෂ්ට හැකියාවක් තියෙනවා මම කලින් කිව්වා වගේ අර ස්පීඩ් ෆෝස් එකට ටැප් වීමේ හැකියාව නිසා අර මල්ටිවර්ස් අතර ගමන් කිරීමේ සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඒ වගේ මේ මල්ටිවර්ස් අතර ගමන් කිරීමේ හැකියාව ඩාර්ක් සයිඩ් ගාව තියෙන නැත්නම් අපොකැලිප්ස් එක නැත්නම් නිව් ගොස්ල ගාව තියෙන බූම් ටියුබ් කියන ටෙක්නොලොජි එකකින් කරන්න පුළුවන්. ඒක තමයි අර ස්ටපාර්ට් ෆේම එක පාට්ටම ටියුබ් එක අන්න ඒක තමයි බූම් ටියුබ් එක. ඒක සමන් කිරීමේ හැකියාව ওই මදර් බොක්සස් වලට තියෙනවා. ඉතින් මෙතනදී කතා බහ කරන්න ඕන මේ ෆ්ලෑෂ්ට පුළුවන් වෙන අපි දකින මේක විශේෂ හැකියාවක් ඒ තමයි මේ ටයිම් එක රිවර්ස් කරන්න. මේක අපිට තැන් දෙකකදී දකින්න පුළුවන් වෙනවා. පළවෙනි තැන තමයි මේ සුපර්මෑන්ව රෙසරෙක්ට් කරන තැන, ක්ලාක් කෙන්ට් රෙසරෙක්ට් කරන තැන සහ දෙවෙනි තැන තමයි අන්තිම ෆයිනල් ඒ ෆයිට් එකේ. ඉතින් අපි මේ පළවෙනි තැන ගැන පොඩ්ඩක් කතා කරමු. බොහොම සුවිශේෂී හැෂ්. මොකද අපිට ජස්ටිස් ලීග් එකේදී ඒ කියන්නේ 2017 ආපු ෆිල්ම් එකේදීත් මේ සීක්වන්ස් එක බලා ගන්න පුළුවන් වෙනවා. නමුත් එතනදී ඔය ටයිම් රිවර්සින් කියන කන්සෙප්ට් එක අපේ ඔළුවට දාන්නේ නැහැ. එතන වෙන්නේ මෙහෙම දෙයක්. 2017 අපිට බලා ගන්න පුළුවන් ෆිල්ම් එකේ අර මදර් බොක්ස් එක එතන සයිබෝග් පැහැදිලි කරන ඒ අර සුපර්මෑන් ඒ ඉන්න වතුර තියෙනවනේ. ඒ වතුරේ ටච් වෙන්න කොටම තමයි අර ඉලෙක්ට්‍රිකල් සර්ජ් එක ෆ්ලෑෂ් විසින් දෙන්න ඕන. ඔක තමයි ලොජික් එක ජස්ටිස් ලීග් එකේ මුල් එකේදී ගියේ. මේකෙදී ඒ ලොජික් එකම පාවිච්චි වෙනවා. නමුත් මෙතනදී සිද්ධ වෙන දේ තමයි ෆ්ලෑෂ්ට තප්පර දෙකක් විතර ඩිලේ එකක් එනවා. එයා පොඩ්ඩක් ප්‍රමාද වෙනවා. ඒ නිසා අර මදර් බොක්ස් එක වතුර චුට්ටක් එබිලා තියෙන්නේ. වතුර චුට්ටක් ගිලලා තියෙන්නේ. ඉතින් එතනදී මෙයා ස්පීඩ් එක වැඩි වීමත් එක්ක තප්පර දෙක තුනකට විතර ටයිම් එක ආපස්සට රිවර්ස් වෙනවා. ඒ රිවර්ස් වීම නිසා එතකොට එයා ඉලෙක්ට්‍රිකල් සර්ජ් එක දෙනකොට හරියටම අර වෝට් එක ටච් වෙන තැනදීම තමයි ඒ ඉලෙක්ට්‍රිකල් සර්ජ් එක. ඉතින් ඒක බොහොම ලස්සනට එක්ස්ප්ලේන් කරලා තියෙන ඩීටේල් විදියට සිනමැටික් ෂොට් එකකින් ජස්ටිස් ලීග් කලින් එකට වඩා මේකේ විස්තර කරලා තියෙන. ඉතින් එතනින්ම ඔයාලට අදහසක් ගන්න පුළුවන් කොයිතරම් වෙනසක් ෆිල්ම් එකේ ෆිල්ම් දෙක අතර තියෙද කියලා. ඉතින් ටයිම් රිවර්සින් හැකියාව ෆ්ලෑෂ්ට තියෙනවා. ටයිම් ට්‍රැවලින් හැකියාව වගේම ටයිම් රිවර්සින් හැකියාව කොමික්ස් වලින් ඉඳන්ම ෆ්ලෑෂ්ට තියෙනවා. ඒකට ස්පීඩ් ෆෝස් එකට ටැප් වීමේ හැකියාවක් අත්‍යවශ්‍යම නැහැ කොමික් වලදී. නමුත් අපිට ඇත්තටම මේ ස්පීඩ් ෆෝස් එක ගැන ලොකුම එක්ස්ප්ලනේෂන් එකක් ෆ්ලෑෂ් උනත් දෙන්නේ නැහැ මේ ෆිල්ම් එකේ. මොකද ඒක අපි හිතන්නේ මේ ෆ්ලෑෂ් ෆිල්ම් එකේදී එක්ස්ප්ලেইন කරන්න ඩීටේල් තියාගන්නේ. මොකද ඒක ඉදිරියේදී ප්‍රොඩක්ෂන් කටයුතු පටන් අරගෙන අපිට ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙන ෆිල්ම් එකක් නිසා. ඉතින් කොහොම හරි ඔතන ටයිම් රිවර්සින් කියන හැකියාව ෆ්ලෑෂ්ට තියෙනවා. ඒක යාගේ ස්පීඩ් එක මත රඳාපවතින දැන්. හැබැයි ගොඩක් අය කියලා තිබ්බ අර අන්තිම ෆයිනල් සීක්වෙන්ස් එකේදී අපිට ෆ්ලෑෂ් දුවන පෙන්වන්නේ නැහැ ටයිම් රිවර්සින් එකේදී. මුලින්ම පෙන්වන්නේ යා මෙහෙම අත දික් කරලා ඉස්සරහට ෆේස් වෙනවා. ඒ ෆේස් වීමක් වෙන්නේ අර යුනිටි එක. නැත්නම් ඔය මදර් බොක්සස් තුන එකට එකතු වුනහම කියනවනේ යුනිටි කියලා. ඒ යුනිටි එකෙන් තමයි හැකියාව ලැබෙන්නේ ටෙරාෆෝම් කරන්න. ඒ ටෙරාෆෝම් කිරීමේ හැකියාව මුලදී ලැබෙන්න මුලින්ම වෙන දේ තමයි ඒ තියෙන ග්‍රහලෝකයේ සාමාන්‍ය තත්ත්වය විනාශයට පත් වෙනවා. හරියට නිකන් නියුක්ලියර් බ්ලාස්ට් එකක් මුළු විශ්වය මුළු ග්‍රහලෝකේ පුරාම ඇති වෙනවා වගේ විනාශකාරී දෙයක් වෙලා විනාශ වෙනවා. විනාශ වෙලා තමයි අර ඩාර්ක් සයිඩ්ගේ අපොකැලිප්ස් ලෝකයේ විදිහට පරිවර්තනය වීමක් සිද්ධ වෙන්නේ. ඉතින් එතනදී සුපර්මෑන් පව අපිට බලා ගන්න පුළුවන් වෙනවා ඩිජිනරේට් වෙලා යනවා. ඒ තරම් විශාල අධික ශක්තියක් එතන මේ මදර් බොක්ස් තුනේ යුනිටි එකකින් ඇති වෙනවා. හැබැයි ඒ විනාශකාරී ඒ මෙහෙම එනවනේ ෆෝස් එක. ඒ විනාශකාරී මේ වේව් එකක් එනවනේ. ඒ වේව් එක හරහා යෑමක් තමයි කවුද ෆ්ලෑෂ් මුලින්ම සිද්ධ කරන්නේ. ෆේස් කිරීමක් තමයි සිද්ධ කරන්නේ. නැතු එතනදී ඒකට විරුද්ධව ටයිම් රිවර්ස් එකක් වෙන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ ෆේස් එකේ ඉන්න අතරතුරේ දෙයාට තේරෙනවා මේකෙන් බේරෙන්න විදියක් ඇත්තෙම නැහැ. මේක එකම දේ තමයි දුවන එක. ඉතින් දුවන්න පටන් ගන්නකොට තමයි යාගේ ස්පීඩ් එක මීට කලින් අපි දැකපු නැති විදිහට වඩා වැඩි වෙලා ඒකේ ආෆ්ටර්මැත් එකක් විදිහට ටයිම් රිවර්ස් එයා වටේ තියෙන පරිසරයේ කාලය ආපස්සට ගලා යෑමක් සිද්ධ වෙනවා. ඉතින් එතනදී යා විනාඩි කිහිපයක් ආපස්සට ටයිම් එක ගන්න ඒකේ ස්පීඩ් එක මත යාගේ සිද්ධ වෙන දෙයක්. මොකද උතනදී අපිට පේනවා අර ෆ්ලෑෂ් දුවනකොට ඉස්සරහා පේනවා නිකන් අමුතු නිකන් නෙබියුලා එකක් වගේ කොස්මික් දෙයක් පේනවා. සමහර විට ඒක ස්පීඩ් ෆෝස් එකේ අපිට රිප්‍රසන්ටේෂන් එකක් වෙන්න පුළුවන්. නමුත් එතනදී
අපිට තහවුරු කරලම කියන්න බෑත්තරම ෆ්ලෑෂ් එතනදී ස්පීඩ් ෆෝස් එකට ටැප්පුනා ගෙන නමුත් ස්පීඩ් ෆෝස් එක ගැන හොඳ අවබෝධයක් ෆ්ලෑෂ් තියගෙන අපිට එයා කතා කරන විදිහෙන් තේරෙනවා. තැනකදී ආ ස්පීඩ් ෆෝස් එක ගැන මේ මැරීට බෲස් වේන් පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒ කියන්නේ යාට ස්පීඩ් ෆෝස් එක ගැන හොඳ අයිඩියා එකක් තියෙනවා. ඉතින් ඔය ස්පීඩ් ෆෝස් එක ගැන තවදුරටත් DCU එකේ කොහොමද ස්පීඩ් ෆෝස් එක ක්‍රියාත්මක වෙන්නේ කියලා අපිට ෆ්ලෑෂ් ඉදිරි ෆිල්ම් එකේදී බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් හරි මෙතනදී අපි ෆ්ලෑෂ් ගැන කතා බහ කරා, සයිබෝග් ගැන කතා බහ කරා. ඊට කලින් අපි එහෙනම් මොනවද කතා බහ කරන්න තියෙන්නේ? තව විශේෂ දේවල් තියෙද? තා දේවල් කිහිපයක් තියෙනවා. හරිෂාත් අපි දන්නවා මේ ස්ටෙෆන් බුල්ස් එහෙම ගත්තොත් මෙයාට තියෙන පවර් එක ගැන සෑහෙන දන්නවා. අර මේ තෙමස්කිරාවල වෙච්ච ෆයිට් එකද අපි දකිනවා මේ සෑහෙන්න නිකන් අර කියන්නේ නිකන් කූබියෝ ගන්නට දාලා ගහන අර මොකක්ද අර ඊතලෙන් වදින එක නිකන් අර ගාන නිකන් ආමරකෙන් මේ විසික් කරලා දාන. ඒ වගේ සෑහෙන්න ලොකු පවර් එකක් තියෙන මේ පොරක්. ඒක ඩායනත් පිළිගන්න මේ බොන්ඩ මුණුත් පිළිගන්න. ඉතින් අර එහෙම පොරක් ගත්තාම ඒ අතින් ගත්තාම ක්‍රිප්ටෝනියන් කෙනෙක් වෙච්ච සුපර්මෑන් එක ගත්තාම කොහොමද මෙයා අර 2.5 කෙනෙක් වුනේ? ඒත් එක්ක ගත්තාම අර ඒ තරම් පවර්ෆුල් වෙන්නේ නැහැ සුපර්මෑන්. ඒක ගැන අපි කතා කරමු. ඒ කියන්නේ ක්‍රිප්ටෝනියන් versus මේ ඕල් ගොඩ්ස් සීන් එකත් එක්ක. ඒක ඇත්තටම හොඳ මේ ෆැක්ට් එකක් හැෂ්. මොකද ක්‍රිප්ටෝනියන් කෙනෙක් උන පළියටම ඇත්තටම ওই විදිහේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද ක්‍රිප්ටෝනියන් ග්‍රහලෝකයේදී යාළ සාමාන්‍ය ජීවීන් විදිහට තමයි ඉන්නේ. නමුත් එයාලගේ පරිසර තත්වයට වඩා වෙනස් පරිසර තත්වයක් තමයි මේ පෘථිවියේ තියෙන්නේ. යෙලෝ සන් එකක් තියෙන සීන්ට් එක. ප්‍රධාන වශයෙන් ගත්තොත් පෘථිවියේ තියෙන්නේ යෙලෝ සන් එකක්. අරගොල්ලගේ ක්‍රිප්ටෝනියන් ග්‍රහලෝකයේ රාවු තාරකාව තියෙන්නේ. ඒක රතු තාරකාවක්. ඉතින් යෙලෝ සන් එකක් ආශ්‍රිත වෙන්නකොට ක්‍රිප්ටෝනියන් කෙනෙක්ගේ ඒ බයෝ මෙකනිසම් එක අනුව හැකියාවක් තියෙන මේ ශක්තිය උරා ගන්න. සෝලර් එනර්ජි උරාගෙන එතනින් අධික ශක්තියක් යාර ජනිත වෙනවා යාගේ ශරීරය ඇතුළේ. ඔව්. හරි. ඉතින් ඒ වගේම ග්‍රැවිටි එක ක්‍රිප්ටෝනියන් ග්‍රහලෝකයට ක්‍රිප්ටෝන් ග්‍රහලෝකයට වඩා පෘථිවියේ ගුරුත්වාකර්ෂණ ශක්තිය අඩුයි සාපේක්ෂව. ඉතින් ඒ නිසා සුපර්මෑන්ට ෆ්ලයිට් නැත්නම් පියාසර කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඔය වගේ අර එහෙම බැලුවොත් ක්‍රිප්ටෝනියන් කෙනෙක් ක්‍රිප්ටෝන් ග්‍රහලෝකයේදී එහෙම සුවිශේෂී පුද්ගලෙක් වෙන්නේ නැහැ නේ. ශක්තිය අතින් ගත්තොත්. දැන් පියාඹන්න එහෙම හැකියාවක් නැහැ. යාලා වෙන සත්තුන් තමයි පාවිච්චි කරන්නේ. නැත්නම් යානා තමයි පියාඹන්න පාවිච්චි කරන්නේ. නමුත් පෘථිවිය වගේ වෙනස් පරිසර තත්ත්වයක් ආවම ක්‍රිප්ටෝනියන් කෙනෙක් අපිට ඒක Man of Steel ෆිල්ම් එකේ හොඳ ලස්සනට පෙන්වනවා. ඉතින් එහෙම ගත්තාම නිව්ගොඩ් වගේ ස්පීෂීස් එක නිව්ගොඩ් කියලා කියන්නේ යාලා දෙවිවරු හා සමාන බලයන් තියෙන පුද්ගලයෙක් කොට්ටාශයක්. ඔය ස්ටෙපන් වුල්ෆ් ඩාර්ක්සයිඩ් කියලා කියන්නේ. ඉතින් එයාලා එහෙම පරිසර තත්ත්වය අනුව බලය වෙනස් වෙන පුද්ගල කට්ටියක් නෙමෙයි. එයාලා ලෝකෙ විශ්වයේ කොහේ ඉඳියත් ඒකම බල සෙට් එක තියෙන කට්ටිය බල ස්කේල් එක තමයි එයාලට තියෙන්නේ. ඉතින් එහෙම කට්ටියක් එක්ක සුපර්මෑන් වගේ එක තැනකට විතරක් සෙට් වුණාම බලයක් හම්බෙන පුද්ගලයෙක් කොහොමද පවර්ෆුල් වුනේ? ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක් හැෂ්. මෙතන මෙහෙම කතන්දරයක් තියෙනවා. සුපර්මෑන් කියලා කියන්නේ DC කොමික්ස් වල තියෙන ක්‍රවුන් ජුවෙල් එක. ඒ කියන්නේ එයාලට තියෙන හොඳම සිරාම චරිතය මාකට් කරන්න පුළුවන් සිරාම චරිතය තමයි සුපර්මෑන් කියලා කියන්නේ. අපි DC කොමික්ස් වල මුල් ඉතිහාසය පුරාවට බැලුවොත් මේ සුපර්මෑන්ගේ චරිතය ගත්තාම මේ සුපර්මෑන්ට තිබුණු බලය පවර්ස් ගැන ගත්තාම සමහර පවර්ස් hina යන තරමේ අර විහිළු පවර්ස් තමයි තියෙන්නේ. ඒ කියන්නේ එක එක පවර්ස් තියෙනවා. ඒ පවර්ස් අර රියැලිටි එකේ බොහොම අතාර්ථික පවර්ස් තියෙනවා. නමුත් ඔය සැකි යුනිවර්ස් එකේ නෝට ටිකක් ඒවා බොහොම තාත්වික මට්ටමට පත් කරලා තියෙනවා. ඉතින් කොහොමත් කොමික් වලදී සුපර්මෑන් නිව්ගොඩ් කෙනෙක් තරමටම මගින් පවර්ෆුල්. ඒක කොමික් ෆැක්ට් එකක්. ඒකට ඇත්තටම තාත්වික උත්තරයක් නෑ ඇත්තටම. ඒක because he Superman වගේ උත්තරයක් තමයි එතනින් දෙන්න වෙන්නේ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. අපිට ඔය සග්ගේ විෂන් එක අනුව ඔය ක්‍රිප්ටෝනියන්ස්ලා ඇත්තටම එසේ මෙසේ ජීවීන් කොට්ටාශයක් නෙමෙයි කියන දේ එයාලගේ හිස්ටරි එකෙන් බොහොම ලස්සනට පෙන්වනවා. මේක ඇත්තටම අපිට Man of Steel ෆිල්ම් එකේ තමයි හරියටම විස්තරාත්මකව කරුණු ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම Man of Steel ෆිල්ම් එකේ 2013 අවුරුද්දේ ඒ වගේම ඊට සමගාමී වීම ඒකේ ඒ Man of Steel ෆිල්ම් එකේ කතා කරපු දේවල් වලට බොහොම දීර්ඝ වශයෙන් කතා කරපු කොමික් එකක්. ඒ රචකයම ෆිල්ම් එක ලියපු රචකයම නිර්මාණය කරනවා 2015 අවුරුද්දේ Man of Steel කොමික් එකක්. ඒ කොමික් එකේ ඔය ක්‍රිප්ටෝනියන්ලා ගැන වැඩිදුර තොරතුරු කතා වෙනවා. එතනදී ඔය කතා වෙන තොරතුරු ප්‍රධාන තොරතුරක් තමයි ප්‍රධාන කාරණයක් තමයි මේ ක්‍රිප්ටෝනියන්ලා කියනවා මේක කලින් මතු කරා. අර නිව්ගොඩ්ස්ලා නැත්තම් නිව්ගොඩ්ස්ලාගේ අපොකලිප්ස් එක ඩාර්ක් සයිඩ්ගේ පිරිස වගේම ටෙරාෆෝම් කරන්න මුළු විශ්වය පුරාම ගියපු කට්ටියක්.
මෙයාට ප්‍රධාන හේතුවක් තියෙන හැෂ් මේ ක්‍රිප්ටන් ග්‍රහලෝකය එයාලගේ තාරකාට නැත රාව තාරකාවට ටයිඩල් ලොක්ලා ති පොඩක් ටයිඩල් ලොක් කියනද කතන්දරේ පැදිලි කරෝති ඒක හරියට පෘතුවයත් එක්ක චන්ද්‍රයගත්තොත් සදගත්තොත් සද ටයිඩල් ලොක් කලාතින් පෘතියත්තේ හිදාට පෘතිවේ එක පැත්තක් විතරක් දකින පුලාන් දෙගෙන චන්ද්‍රයගේ එක පැත්තක් විතර දකින පුලාන්ගෙන චන්ද්‍රයගේ ඩක් සයිඩ් අපිට පේන්නේ නෑ කවදවත් පේන්නේ පැත්තක් චන්ද්‍රයාගේ අපිට තිය ඒවගේ දෙයක්ත් මෙතනත් වෙලාතින් ඒ කියන්නේ මේ මෞතාරකාව රාව තාරකාව වටේ එක පැත්තක් විතරයි ෆේස්වෙලා තියන්න එතකොට එක පැත්තක් සදාකාලෙකම දුරේ අනි පැත් සදාකාලෙකම මේ සන්න එකට මේ ස්පෝස් වෙලා තියන්නේ ඒකට හේතුව තමයි ඒ රාවෝ තාරකාව වට පරිබ්‍රමණය වෙනවන අපේ ක්‍රිප්ටන් ග්‍රහලෝක ඒ ක්‍රිප්ටන් ග්‍රහලක තමාක්ෂයට පරිබ්‍රමණය වන ඔය පරිබ්‍රමණ වේගය බ්‍රමණ වේගිය දෙකම කෙනෙකට සමානයි මේ චන්ද්‍රයක වෙන්නෙත් ඒකම තම ඒ නිසා තමයි ටයිඩල් ලෝකීමේ සංසිද්ධිය සිද්ධවෙන් ඉති ඒ නිසා ඔය ක්‍රිප්ටන් ග්‍රහලෝකයේ හැමදාටම රාව තාරකාවෙන් ඉරේලී ලැබෙන් එක ප්‍රදේශයකට විතරයි ඉතිං ගොඩක් කලාට ඔය ප්‍රදේශ විතර ජනාවසත් බිහිවෙලා තියන්නේ ඉතිං ඔය ජනවාස බිවීම ක්‍රිප්ටන් ග්‍රහලෝකයේ ජනාවස බිහිම පෘතුවයේ ඔය මනුෂ්‍යා බිහිවීමට අවුරුදු දහස් ගානකට තමකවති බිලියන ගානකට කලින් වුණ සිදුවීම බොහොම ඇත අතීතය තම එක සිද්ධ වෙලා දී ඒ ලෝකෙ ඉතිං ඒ ලෝකෙත් මේ අද ලෝකයේ තියෙන ප්‍රශ්නයක් සිද්ධ වෙලා තියෙන ඒ තමයි ඕ පොපියලේෂන් අධික ජනගහනය හැබැයි ප්‍රශ්න තියන්නේ අධික ජනගහනයට කේට කරන්න අවශ්‍යන භූමි ප්‍රමාණය යාලට නෑ මොකද ග්‍රහලෝකෙනු භාගක විතර ප්‍රමාණයක විතර යාලට හරියට ජීවත්වෙන්නත් පුළුවන් අඳුරේ නිසා අනිත් භාග ඉතින් මෙයාල තීරණය කර මෙයාල බොහොම තාක්ෂණින් දියුණු මොකද අපි මේ කතා කරන පෘථිවි ජීවී වාසීන්ට වඩා අවුරුදු බිලියන ගණන් කලින් තමයි මෙයාලගේ ශිෂ්ටාචාර ආරම්භ වෙලා තියෙන්නේ ඉතින් මෙයාලා බොහොම තාක්ෂණින් අධික දියුණුවට පත් වෙලා මෙයාලා තීරණය කරනවා යානා නිපදගෙන අභ්‍යවකාශ යානා නිපදගෙන පිටස්තර ග්‍රහලෝක ආක්‍රමණය කරන ආක්‍රමණය කරල ඒවයේ යාලගේ ජනවාස නිර්මාණය කරගන්න හදාගන්න දැන් අපි මේ සිද්ධ කරගෙන යන්නේ අඟහරු ග්‍රහලෝකය ටෙරාෆෝම් කරගෙන ජනවාස ගොඩන ගන්න යන්නේ අන්නේ වගේ ඉතින් මෙයාලා යානා නිර්මාණය කරගෙන ඒවට අවශ්‍ය කරන තාක්ෂණය එලගාව තිබ්බා වර්ල්ඩ් එන්ජින් කියල දෙයක් තිබ ඒකින් තමයි යාලා ටෙරාෆෝම් කරන්න ඉති මේ ඇත්තරම් බොහොම පැරල යනවා කවද අපේ ඩක් සයිඩ්ග ප්ලෑන් එකත් එක්ක නැත්තා අප කොලිප්සියල්ලගේ ප්ලෑන් එකත් එක්ක බොහෝම පැරල සමානකම් තියනවා කොහමනත් ක්‍රිප්ටෝනර්ස්ල අවුරුදු ලක්ෂයක් විතර මේ එක්ස්පෑන්ෂනක් සිද්ධ කරන වෙන මේ විශ්වය පුරා යාල සරිසරණ ක්‍රියාන්විතය සිද්ධ කරන එකට යාල හඳුනෝ ද ග්‍රේට් එක්ස්පෑන්ෂන් කියල ති මේ ග්‍රේට් එක්ස්පෑන්ෂන් එක අවුරුදු ලක්ෂයක් විතර බොහෝම සාර්ථක සිද්ධනවා නමුත් මේ ක්‍රිප්ටොන් මෞග්‍රහලෝකයේ තාක්ෂණය අධික දියුණුවත් එක්ක මෙයට තිබ මේ ප්‍රශ්නය ඕපපුලේෂන් කියන ප්‍රශ්නය විසඳන්න චාන්සයක් කම්බෙන ඒතම මෙයාලගේ ජෙනටික්ස් පැත්ත නැත්තම් බයෝජෙනටික්ස් පැත්ත මෙයාලා ඉතාමත් හොඳට දියුණු කරලා මෙයාලට පුළුවන්ගෙන කන්ට්‍රෝල් පොපියලේෂන් එක ඇති කරන්න නැත්තන් එයාලට පුළුවන්ගෙන ජීවින් බිහිම අලුතෙන් ක්‍රිප්ටෝනියනුබරු බිහිවීම පාලනය කරන තමන්ට ඕන විදිහට ඉතින් මෙතන තම කන්ට්‍රෝල් බර්ත් කියන සිද්ධියන්නේ එතන් යාලට පුළුවන්ගනවා දැන් සාමානය මිනිහෙක් පුදුරම යා ජීවත්තලා ඊට පස ඉගෙනගෙන යාගේ සමාජයේ හැදී වෙටල යාට පස්සන තීරණය කරන කවරුබර පත්වනෝද කියන ්‍රීවිල්ලක් තියෙන ්‍රීවිල්ල කන්හරි වචන යට තියෙන නමුත් ක්‍රිප්ටෝනියල්ල ඕක අවුලක් විදියට දැකල පොපිලේෂන් කතන්දරේදී එයාලා ඉපදනකොටම ජනටිකලයාව ඒ දරුවාව මොඩිෆයි කරන මෙයා ලොකුනාම් කරන්නේ මෙන මේ පුද්ගලයක් මෙයා සෙබලේ මෙයා ලොකුනාම නැත්තම් සයින්ටිස් කෙනෙක් නැත්තම් සාමාන්‍ය වැසි ගොවිය ඒ වගේ ෆ්‍රීවිල්ලගේ යම්තාක් දුරකට නැති කිරීමේ සිද්ධිය ඒ තාක්ෂණය මෙයාට හම්බන ජෙනටිකලි හරි ඉතින් අර එතනදිම පේනවා නේද මේ ඩාක් සයිඩ් ප්ලෑන් එක සහ මේ අතර ක්‍රිප්ටෝනියන් සමානවත් තියෙන එතන ෆ්‍රීවිල් එක නැති කරනවා මෙතනත් ෆ්‍රීවිල් එක එක්තරා විදිහකින් නැති කරනවා ඉතින් ওই තාක්ෂණ දියුණුවත් එක්ක ක්‍රිප්ටෝනියල්ලට ඇතරම අවට්පෝස් විශ්වයාර සරිසරලා වෙන ග්‍රහලෝකවල හදපු අවට්පෝස්ට් එච්චර මේන්ටෙන් කරන එක අවශ්‍යතාවක් වෙන්න මොකද දැන් මෙයාල ගැර ප්‍රශ්නය උත්තරක්වාගෙන ගිය ඕපපුලේෂන් එක දැන්ගේ ඕපපුලේෂන් කියන ප්‍රශ්නය ක්‍රිප්ටොන් බ්‍රව් ග්‍රහලෝකෙන් නෑ ඉතින් මෙයාලෝ අවට්පෝස් අතඇරලදාන ඉතිං ඕක තමයි ඔය ක්‍රිප්ටෝන් ග්‍රහලෝකයේ සිද්ධුන කතාව ඔතනදී එක හැකියාව මෙන්න මෙහෙම වෙන්න පුළුවන් අපි දන්නවා අපකලිප්සියන් ඩාක්සයිඩ් ඇතුළ අපකලිප්සියන්ල සිද්ධ කරේ ග්‍රහලෝක ටෙරාෆෝම් කරගෙන මුළු විශ්වයන් පුරා සැරිසරපු එක ඒවගේ අනිත් පැත්තෙන් ක්‍රිප්ටෝනියන්ස්ල සිද්ධ කරෙත් එකක් තරා කාලෙකදී සිද්ධ කරෙත් ඒ දේම තමයි ඉතින් ඔන්න ඔය කාල සීමාව තුළදී මේ දෙගිල්ලෝ එකිනෙකට හමුවීමේ ක්‍රොස් පාත් වීමේ ලොකු සම්භාවිතාවක් තියෙනවා කියන අයිඩියා එක අපට අර කොමික් පොතෙන් ලැබෙනවා ඒක ස්ථිර වශයෙන්ම නොකියුවත් ඒ අයිඩියා එක දෙන නෝෂන් එක දෙන ඉතින් ඔන්න ඔතනදී
අපිට අනිවාර්යයෙන්ම ක්‍රිප්ටෝනියන්වරු ගැන නිව්ගොස්ල දැනගැනීමේ පළවෙනි chance එක ආවා කියලා හිතන්න පුළුවන්. මොකද ස්ටෙපනෝල්ෆ් කියනවා no lanterns no kryptonians කියලා. ඒ කියන්නේ නිව්ගොස්ල දන්නවා මේ ක්‍රිප්ටෝනියන්ස්ලා කියන්නේ කවුද කියලා. මොකද අවුරුදු බර ගානක් තිස්සේ මේ විශ්වයන් සිසාරා ගියපු නිසා මේගොල්ලෝ දන්නවා මෙහෙම පුද්ගල කට්ටියක් ඉන්න සහ යාලා බයයි. ඔව් බයයි. එයාලා වගේම මම හිතන්නේ මදර් බොක්සස් අනිවාර්යෙන් මදර් බොක්සුත් බයයි. ඒකත් අපිට ෆැක්ට් එකක් විදිහට කියනවා. සුපර්මෑන් මරණකම් බලාගෙන ඉඳියා වගේ ෆිල්ම් එක එනකන් බලාගෙන ඉඳියා වගේ ඇක්ටිව් නොවි ඉන්දියා. ඉතින් නිව්ගොස්ලට එරෙහිව දෙයක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියන අයිඩියා එක බොහොම ලස්සනට මෑන් ඔෆ් ස්ටීල් ෆිල්ම් එකේ පුරාවටම මුලින්දම අපිට දුන්නා. අනිත් කාරණේ තව ප්‍රධාන කාරණයක් තමයි මේ ෆිල්ම් එකේදී අපිට එක තැනකදී සයිලර් ස්ටෝන් සහ තව එයාගේ සගය මතකද? එයා ළඟම ඉන්නේ ඒෂියන් ඩයල් එක. ඔව් මේ රයින්චෝනේ. ඔව් රයින්චෝ. ඇටම්. ඉතින් ඒ දෙන්න මේ මදර් බොක්ස් ගැන පරීක්ෂණ සිද්ධ කරනකොට එයාලට අඳුරගන්න පුළුවන් වෙනවා. මේ මදර් බොක්ස් එක හැදිලා තියෙන මේ සංඝටකවලයි ප්‍රොපර්ටිස් වල සංඝටකවල ගුණයි එයාලා ඊට කලින් පරීක්ෂා කරලා තිනවා එයාලා ගාව තියෙන මේ ක්‍රිප්ටෝනියන් ෂිප් එක. ඒ ක්‍රිප්ටෝනියන් ෂිප් එකේ හල් එකේ නැත්නම් ක්‍රිප්ටෝනියන් ෂිප් එක හැදිලා තියෙන ඒ හල් එකේ මේ සංඝටකවල බොහොම සමානකම් තියෙනවා. එකම ප්‍රොපර්ටිස් ටික තියෙනවා හැබැයි වෙනස් මූලද්‍රව්‍ය තියෙනවා. අපේ එක දකිනවා අර ලේස් එක යූස් කරනවානේ. එතකොට ලේස් එක යූස් කරද්දී ඒක ක්‍රිප්ටෝනියන් ෂිප් එකේ අර කොටසට එම් කරාමත් ඒ ඇතුලේ කෝ එක රත් වෙනවා. කෝ එක රත් වෙන ඒ විදිහට. කියනවා the hottest place on the earth කියන්නේ වැඩිම උෂ්ණත්වය තියෙන මේ තැන බවට පත් වෙනවා පෘථිවි. ඉතින් ඒකම තමයි අන්තිමට යූස් කරන්න අර මාක් කරන්න ටැග් කරන්න යූස් කරන්නේ මේ ඩොක්ටර් ස්ටෝන්. ඉතින් අර ඒ කතාව තියෙන කියන්නේ සමානකම් තියෙනවා. සමානකම් තියෙනවා. ඒකේ යාළගේ එතකොට ක්‍රිප්ටෝනියන් වරුන්ගේ තාක්ෂණයයි එයා යූස් කරන දේවල් මෙකනිසම් දේවල් යූස් කරන දේවල් අතරයි. ඒ වගේම නිව්ගොඩ්ස්ලා යූස් කරන ටෙක්නොලොජිස් අතරයි සමානකම් ප්‍රොපර්ටිස් ගුණ වයිස් ප්‍රොපර්ටි වයිස් තියෙයි කියලා අපිට පොයින්ට් අවුට් කරන්න. ඉතින් ඔන්න ওই දේවල් වලින් අපිට මුලින්ම ලස්සන්ට කියනවා. ක්‍රිප්ටෝනියන්ස්ලට අර සුපර්මෑන්ට පව එක මේ හේතු නිසා ආවත් නමුත් මෙයාලා එසේ මෙසේ ශිෂ්ටාචාරයක් නෙමෙයි. එසේ මෙසේ ජීවින් කොට්ටාශයක් නෙමෙයි. මෙයාලගේ තාක්ෂණය නිව්ගොස්ලගේ තාක්ෂණය ගාවටම තියෙනවා. ඒ වගේම මෙයාලා මේ විශ්වය පුරා සැරිසරලා තියෙනවා. ඉතින් ඒක බොහොම ලස්සනට මීට කලින් කොමික් පොත්වලදී හෝ ෆිල්ම් වලදී නොපෙන්නූ පොයින්ට් එකක් බොහොම ලස්සනට ජස්ටිෆයි කරලා තියෙන මේ සැක් ස්නයිඩර්ගේ ජස්ටිස් ලීග් සාගයක් ඇතුලේ. මම ඒක දකින විශේෂ පොයින්ට් එකක්. ඉතින් ඔහොම තමයි අත්‍තරම සුපර්මෑන් නිව්ගොස්ලට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් තියෙන පුද්ගලයෙක් කියලා බොහොම ලස්සනට මුලින් ඉඳන් අපිට කතාව ගොඩනගාගෙන ආවේ. ඔව්. ඒ වගේම අපිට මේ තව ප්‍රශ්නකාරී තැනක් තිබ්බ මේ මතක ඇති ඔයාලට ස්ටෙපන් වුල්ෆ් අර සයිබෝග්ට ගහන්න යන තැන. not impressed. not impressed. එතනදී ස්ටෙපන් වුල්ෆ්ගේ ඇක්ස් එකක් තියෙනවා මේකට කියන නමක් තියෙන ඉලෙක්ට්‍රෝ ඇක්ස් කියලා කියන්නේ ඒකේ අපිට ඒ නමින්ම තේරෙන්නේ නිකන් ඉලෙක්ට්‍රිකල් සර්ජ් යනකොට ස්ටෝම් බ්‍රේක් එකේ වගේ. ඉතින් මේ අර ඒකෙන් සයිබෝග්ට ගහන්න යනකොට සුපර්මෑන් ඇවිල්ලා ඒක වළක්වන බොහොම ලොකු දෙයක් නෙමෙයි වගේ. ඇවිල්ලා හිට ගන්න විතරයි. කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ සුපර්මෑන්ට. මේක කොහොමද සිද්ධ වුනේ? මොකද ස්ටෙෆන් වුල්ෆ්ගේ ආයුධයක් කියලා කියන්නේ නිව්ගොඩ් ටෙක්නොලොජි එක. නිව්ගොඩ් ස්මිත් එකක් තියෙන එතන. ඉතින් ඒක කොහොමද සුපර්මෑන්ට හානියක් සිද්ධ නොකරේ? අනිත් ප්‍රශ්නේ සුපර්මෑන් කොහොමද හරියටම දැනන් ඉදී මේකෙන් මට හානියක් වෙන එකක් නැහැ කියලා. කොහොමද ඒ කොන්ෆිඩන්ට් එක ආවේ? ඔන්න ඔතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඕකටත් ඩිරෙක්ට් උත්තරයක් හම්බුනේ නැතුණත් ඕක ඇත්තටම ඩිරෙක්ට්ලිම කොමික් පොත්වලින් එන ෆැක්ට් එකක්. ওই විදිහටම ওই චිත්‍රය කොමික් පොත්වල තියෙනවා. සුපර්මෑන් ඔය ස්ටෙපන් වුල්ෆ්ගේ ඉලෙක්ට්‍රෝ ඇක්ස් එකෙන් පාරක් කන්න යනවා. එතනදී ওই විදිහටම සුපර්මෑන්ට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක ඇත්තටම කොමික් ෆැක්ට් එකක්. කොමික් පොතෙන් සැක් ස්නයිඩර් කෙලින්ම උපුටාගත්තු දෙයක්. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. ඔක පොඩ්ඩක් අපි ජස්ටිෆයි කරන්න ගත්තොත් ඇත්තටම ඔක කොහොමද තාත්වික විදිහට වෙන්න පුළුවන් කියලා. අපිට සමහර කොමික් කන්ටිනියුටිස් වල බලා ගන්න පුළුවන් වෙන සුපර්මෑන්ට තියෙන එක්තරා විශේෂ හැකියාවක්. ඒ තමයි සුපර්මෑන්ගේ ශරීරයේ එළිය. ඒ කියන්නේ යාට පුළුවන් ඒක ටිකක් ශරීරයෙන් සෙන්ටිමීටර් කිහිපයක් වුණත් එළියට යවන්න පුළුවන් හැකියාවක් තියෙන. ඒ තමයි යාගේ ශරීරයේ අවට වටේටම තියෙන ආවරණය. මේක බයෝ ඉලෙක්ට්‍රිකල් ආවරණයක්. එයාට ඒක ජෙනරේට් කරගන්න පුළුවන්. ඒකෙන් එයාට අර කෙලිම ඩිරෙක්ට් හිට්ස් වලින් හානියක් නොවි ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක කොමික් සමහර රන්ස් වලදී අපිට බලා ගන්න පුළුවන් වෙන සුපර්මෑන්ට තියෙන හැකියාව. නමුත් ෆිල්ම්ස් වලදී සීරීස් වලදී අපිට පොපියුලර් හැකියාවක් නෙමෙයි මේක. නමුත් එහෙම හැකියාවක් සුපර්මෑන්ට තියෙනවා. එහෙම ආවරණයක් සුපර්මෑන්ගේ බයෝ ඉලෙක්ට්‍රිකල් ආවරණයක් තියෙනවා. ඔන්න ඕක පාවිච්චි කරා වෙන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන් ස්ටෙපන් වුල්ෆ් ඉදිරියේ.
ඒ ඇක්ස ඉදිරි කොහොම මෙතන සුපර්මෑන් වෙනම ෂූට්ටක් යූස් කරනවා බ්ලැක් ෂූට් එක බ්ලක් සුට් එක අපිට දකින්න පුළුවන් වෙනවා සුපර්මෑන් ඔය ෆයිනල් බැටල් එකට එන්න කලින් එයා අරද රීජන් මොකක්ද රිසරැක් වෙලානේ එන්නේ එතකොට අර ඒ පවර් එක ආපහු රෙස්ටෝර් කරගන්නත් කියලා අපිට හිතන්න පුළුවන් මෙයා බ්ලැක් ෂූට් එක ඇදගෙන යනවා අභ්‍යකාශනම ගිහිල්ලා ජෙලෝසන්නගේ මේ පවර් එක හානස් කරගෙන තමයි ඔතනට එන්නේ එතනත් අපිට කියන්න පුළුවන් පවර් එක තව වැඩි කරගෙන අනිවාර්යෙන් ඒ පොයින්ට් එකක් තියෙනවා. යාගේ පවර් එක දැන් කලින්ට වඩා මැක්සිමම් ලෙවල් එකට ඇවිල්ලා වෙන්නත් පුළුවන්. අනික් කතන්දරය තමයි ඔයාලට මතකද BVS ෆිල්ම් එකේ අන්තිමට අපේ ලෙක්ස් ලූතර් යනවා ක්‍රිප්ටෝනියන් ෂිප් එක ඇතුළට. අන්තිමට මේ මුලින්දම ගිහිල්ලා ඉන්නේ. හැබැයි අන්තිමට පෙන්නනවා සිද්ධියා ඒක ඇත්තටම මේ අල්ටිමේට් එඩිෂන් එකේ තියෙන BVS එකේ අල්ටිමේට් එඩිෂන් ඒක පෙන්නනවා ක්‍රිප්ටෝනියන් ෂිප් එකෙන් ප්‍රොජෙක්ටයිල් එකක් පෙන්නනවා ස්ටෙපන් වොල්ෆ් ගැන. ස්ටෙපන් වොල්ෆ් සහ එයාගේ මදර් බොක්ස් සම්බන්ධ ප්ලෑන් එක අපේ ලෙක්ස් ලූතර්ට පෙන්වනවා. ඒ කියන්නේ ක්‍රිප්ටෝනියන්ලා දන්නෝ හොඳටම දන්නවා කවුද මේ ස්ටෙපන් වොල්ෆ් කියන්නේ කවුද මේ ඩාර්ක්සයිඩ් කියලා කියන්නේ කියලා. මෙහෙම වෙන්න පුළුවන්. මේක හිතලුවක් විතර නැත්නම් තියරියක් විතරයි. සුපර්මෑන් යනවනේ ෂිප් එක ඇතුළට. ෂිප් එක ඇතුළට ගියාම මේබි ෂිප් එක විසින් මෙයාව දැනුවත් කරන්න ඇති ෂිප් එකේ ඉන්න රොබෝල ෂිප් එක විසින් දැනුවත් කරන්න ඇති මෙන්න මේක ඇතින ත්‍රෙට් එක මෙන්න මෙහෙම කට්ටයක් මෙයාලා ස්ටෙපන් වොල්ෆ් කියන්නේ මෙයා මොකද ඒක වෙන්න පුළුවන් මොකද ලෙක්ස් ලූටර් එක ඒක මේ විදිහටම පෙන්වනවා ලෙක්ස් ලූටර්ට ෂිප් එක විසින් පෙන්වනවා ෂිප් එක ඇතුළේ තියෙන ඩේටාබේස් එක අනිත් එක සුපර්මෑන් ෂිප් එකට ආපු ගමන් ෂිප් එකට සෙන්ස් වෙනවා සුපර්මෑන් ආවයි ඒ නිසා තමයි අර ඇඳුම් ටික ඇරෙන්නේ ඒක අර මිනිය ගෙනියන වෙලාවෙ වෙන්න බොහොම මේ ක්ලෙවර් විදියට ඉතින් අපිට ඔෆ් ස්ක්‍රීන් හිතන්න පුළුවන් ඔෆ් ස්ක්‍රීන් වල දෙයක් විදියට සුපර්මෑන් ඔතෙන්ට එන්නේ මේ ඉන්ෆර්මේෂන් දැනගෙන කිසිත්ම නොදැන නෙමෙයි එන්නේ මොකද ක්‍රිප්ටෝනියන් ෂිප් එක ඇතුලේ ස්ටෙපන් වොල්ෆ් ගැන අනන්තවත් දත්ත තිබුණා මදර් බොක්ස් වලින් එයා කරන්න යන දේ ගැන දත්ත තිබුණා ඉතින් අපිට අන්නේ ඒ නිගමනයට ඒ පැත්තෙන් එන්න පුළුවන් හරි ඉතින් අපි සුපර්මෑන් ගැනත් යන කතා බහ කරා ෆයිනලි අපිට කියන්න තව ඉස්සර කිහිපයක් තියෙනවා නේද ඒ ගැන අපිට කතා කරලා කියාගෙන තව කාරණයක් තමයි අපිට බලාගන්න පුළුවන් වුණා අර ඩාර්ක්සයිඩ් නැත්නම් උක්සස් ඇවිල්ලා අර කාව් එකක් කරනවානේ. ඔව්. මේ පෘථුවිය අපිට ලස්සන මේ පැටර්න් එකක් බලාගන්න පුළුවන් වෙනවා. ඔය පැටර්න් එක ඇත්තටම කියන්නේ ඇන්ටි ලයිෆ් ඉක්වේෂන් එකේ පැටර්න් එක කියලා. මොකද ඇන්ටි ලයිෆ් ඉක්වේෂන් එක ඒක සංකේත වලින් තමයි තියෙන්නේ. අපි ගණිතමය සංකේත වලින් ගණිත සමීකරණයක් හඳුන්වන විදිහම තමයි සංකේත තියෙන්නේ. ඔතනදී හරි අපූර්ව දෙයක් තියෙනවා ඔමේගා සිම්බල් එකක් තියෙනවා. ඔව්. ඉතින් මේ ඇන්ටි ලයිෆ් ඉක්වේෂන් කාවින් එකෙත් අපිට මේ ඔමේගා සිම්බල් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔමේගා සිම්බල් එක කෙලින්ම සම්බන්ධයි ඩාර්ක්සයිඩ්ට. අපිට ඩාර්ක්සයිඩ් පපුවේ ගහන් ඉන්නේ. පච්චයක් ගහන් ඉන්නවා. ලිටරලිම පපුවේ කාවින් එකක් තියෙනවා ඒ ඔමේගා සිම්බල් එකේ. ඒකේ ප්‍රධාන හේතුව තමයි මොකද මේ ඩාර්ක්සයිඩ් ඇත්තටම අපි කලින් කියවනේ උක්සස් කියන නමින් තමයි මුලින් ඉන්නේ කියලා. එයා ඩාර්ක්සයිඩ් කියන තත්ත්වයට පත් වෙන්නේ ඇත්තම ඔමේගා ඉෆෙක්ට් කියලා ශක්ති විශේෂයක් තියෙනවා. ඒක නිකන් ස්පීඩ් ෆෝස් එක වගේ. ඒ ශක්ති විශේෂය ඇක්වයර් කරගන්නවා. ඒ ඇක්වයර් කරගැනීමෙන් පස්සේ තමයි අතරම අර ඩාර්ක්සයිඩ්ට පුළුවන් වෙන්නේ අපිට පෙන්වන නයිට්මෙයාර් ටයිම්ලයින් එකේදී එයා ඇවිල්ලා ඇක්වමෑන්ව මරනවානේ. ඒ මරන්නේ අර ඔමේගා බීම්ස්. එයාගේ අර සුපර්මෑන්ගේ වගේම ලේසර් බීම් එකක් යනවා. බයෝ ඉලෙක්ට්‍රිකල් බීම්ස් වගේක් යනවා රතු පාටින් S2. ඒක බෑ සුපර්මෑන්ට වඩා වෙනස් මේ ඒක අර මේ කෙලින්ම යන එකක් නෙමෙයි මේ අර ඕන්නම් අර ඕන පැත්තට හැරි හැරි යන්න පුළුවන්. ටාගට් කරලා දාන මිසයිල් එකක් වගේ. ඒක ටාගට් ඇත්තම ටාගට් ලොක් කරනවා. ඒක ටාගට් එක ලොක් කරලා දුන්න ගමන් ගිල විනාශ වෙනවම තමයි. ආයෙක ඩොච් කරන්න පුළුවන් අය ඉතාමත් අඩුවෙන් කොමික් විශ්වයේ තින්නේ. ඉතින් ඔය ඔමේගා බීම් කියන හැකියාවත් එන්නවා මේ ඔමේගා සැන්ක්ෂන් එක නැත්තම් ඔමේගා ඉෆෙක්ට් කියන ශක්ති විශේෂයට ටැප් වුණෙන් පස්සේ ඩාර්ක්සයිඩ් නැත්තම් උක්සස්. ඉතින් ඒ හැකියාව සිම්බල් කර නැත්තම් ඔය ඔමේගා සැන්ක්ෂන් එක නැත්තම් ඔමේගා ඉෆෙක්ට් එක සිම්බලයිස් කරන ලකුණ තමයි නැත්තම් සංකේතය තමයි ඔමේගා සිම්බල් එක කියලා කියන්නේ. ඉතින් මෙතනදී අපි සැක් ස්නයිඩර් බොහොම අපූර්ව දෙයක් කරලා තියෙන ඇන්ටි ලයිෆ් ඉක්වේෂන් එකේ මේ ඔමේගා සිග්නල් එක තියෙනවා සිම්බල් එක තියෙනවා. ඉතින් අතර මේක සාමාන්‍යයෙන් මෑත කාලීන කොමික් වලදී එහෙම සම්බන්ධයක් අතරම ඔමේගා ඉෆෙක්ට් එකයි ඇන්ටි ලයිෆ් ඉක්වේෂන් එක අතර නැහැ. නමුත් ඈත අතීතයේ මේක නිර්මාපකයා මුල්ම නිර්මාපකයාගේ කොමික් පිටු අතර මේක තියෙන සම්බන්ධයක්. මේ ඩාර්ක්සයිඩ් ඊළඟට ඔය ෆෝර්ත් වර්ල්ඩ් එක ඊළඟ ඔය ඇන්ටි ලයිෆ් ඉක්වේෂන් නිර්මාණය කරන්නේ ඇත්තටම මාවල් එකේ කලින් වැඩ කරපු පුද්ගලයෙක්. මේ තමයි ජැක් කර්බි. ජැක් ද කිං කර්බි කියලා තමයි මෙයා හඳුන්වන්නේ. මෙයා තමයි ඩාර්ක්සයිඩ්
ඇන්ටිලයිෆ් ඊක්වේෂන් වගේ DC විශ්වයේ ඉතාමත් පෙරලියක් සිද්ධ කරපු පුද්ගලයෙක්. එයා මුලින්ද වැඩ කරේ මාවල් විශ්වයේ මාවල් කොමික්ස් වල ඊට පස්සේ DC කොමික්ස් වලට එනවා. ඉතින් ඔය ජැක් කර්බිගේ ඉන්ටර්ප්‍රිටේෂන්ස් වල එයාගේ එයා ඇන්ටිලයිෆ් ඊක්වේෂන් එක ඉන්ටර්ප්‍රිට් කරපු විදිහද එයා යූස් කරනවා තමාර තැනකදී එක් තැනකදී මේ ඔමේගා සිම්බල් එක සමීකරන එක කොටසක් විදිහට ඔමේගා සිම්බල් එකක් තියෙනවා. ඉතින් බොහොම අපූර්ව විදිහට සැක් ස්නයිඩර් ඒකත් මෙතනදී යොදාගෙන තියෙන අර ඔරිජිනල් නිර්මාපකයාගේ අදහසම යා ඇන්ටිලයිෆ් ඊක්වේෂන් එකේ යාගේ කාවින් එකෙත් එතනදී පෙන්වනවා ඔමේගා මේක. හරිම එක්ස්ප්ලනේෂන් අපිට තාමත් ලැබුණ නැතුණත් ඇන්ටිලයිෆ් ඊක්වේෂන් එක සහ ඔමේගා ෆන්ක්ෂන් එක ගැන කොහොම සම්බන්ධයකුත් තියෙනවා කියන එක මතක් කරන්න ඕන. ඒවගේම ශාවිදු මේ අපි අන්තිමට තව මතක් කරන්න ඕන එක්තරා වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ නයිට්මෙයාර් ටයිම්ලයින් එක. මේක අපිට මුලින්ම දකින්න හම්බෙන්නේ BVS එකේදී අර බැට්මෑන් නිකන් අපි ඩේ ඩ්‍රීමින් එකකදී වගේ එකක් දකින්න පුළුවන් වෙන්නේ. එතනදී අපිට දකින්න පුළුවන් වෙනවා මේ ෆ්ලෑෂ් ඇවිල්ලා බෝරින් එකකුත් කරනවා. සුපර්මෑන් ගැන බය වෙන්න අවශ්‍යයි කියලා. ඒක හරිය කියලා. සහ ලුයිස් ලේන් ගැන නම් කිසි නෝෂන් එකක් දෙනවා. ඉතින් එතනදී අපිට නයිට්මෙයාර් ටයිම්ලයින් එක දකින්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ආපහු ෆිල්ම් එක අන්තිම හරියේදී ආපහු නැවතත් ටයිම්ලයින් එක දකින්න පුළුවන් වෙනවා සැක් ස්නයිඩර්ගේ ජස්ටිස් ලීග් එකේ. මොකද්ද මේ නයිට්මෙයාර් ටයිම්ලයින් එක කියන්නේ? ගැන කෙටියෙන් පැහැදිලි කරලා අපි නයිට්මෙයාර් ටයිම්ලයින් එකේ දැකපු දේවල් කොහොමද සම්බන්ධ වෙන්නේ ඉස්සරහට කියන දේ ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරමු. ඔය නයිට්මෙයාර් ටයිම්ලයින් එක කියලා කියන්නේ හැෂ් දැන් ජස්ටිස් ලීග් පළවෙනි ෆිල්ම් එක ඉවරනම ස්ටෙපන් වුල්ෆ් පරාජයට පත් කළා. අර බූම් ටියුබ් එකෙන් ඩාර්ක් සයිඩ් දිහා බලන් ඉන්න ඩාර්ක් සයිඩ් සුපර්මෑන්ලා දිහා බලන් ඉන්නවා. එහෙම සිද්ධියක් වුණා. ඊට පස්සේ ඇත්තටම ටික කාලයක් යනකම් සාමාන්‍ය විදිහට දේවල් සිද්ධ වෙනවා මේ ලෝකේ. හැබැයි මේ මම කියන්නේ ඉදිරි ෆිල්ම් දෙකේ වෙන්න තියෙන කතාවක්. කොහොම හරි විදිහකින් මම මේක ඕමනාවම කියන්නේ නැහැ මේ වෙන දේ මොකක්ද කියලා. මොකද සැක් ස්නයිඩර් මීට කලින් මේකේ ප්ලෑන් එක එයා එළියට දැම්මා. මොකද එයා දැනගෙන ඉදී නෑ මේක එනවා කියලා. සාර්ථක වෙයිද ඇත්ත වෙයිද කියලා දැනගෙන ඉදී නෑ එයාගේ ජස්ටිස් ලීග් ෆිල්ම් එක. ඒ නිසා එයා ඕන දෙයක් වෙච්ච දෙයින් කියලා පබ්ලික්ලි කිව්වේ මේක තමයි මම කරන්න ඉදී කියලා. ඉතින් මම උමනාවම දැන් කියන්නේ නැහැ මොකද අපි දන්නේ ඉස්සරහට මේක වෙයිද නැද්ද කියලා. උඹට නිකන් ස්පොයිලර් නෝනේ. ඒ නිසා කොහොමද යම් සිදුවීමකින් පස්සේ සුපර්මෑන්ලා බැට්මෑන්ලා පරදිනවා. ඒ පරදීම නිසා එක ටයිම්ලයින් එකක් සහ එතනදී ෆ්ලෑෂ් ටයිම් ට්‍රැවල් කරන වාර්තා කීපයකදී ඔය ටයිම් ට්‍රැවල් කිරීම නිසා ටයිම්ලයින්ස් කැඩෙනවා. එක එක ටයිම්ලයින්ස් ගණනාවක් තියෙනවා. එක පාරකදී මෙයාලා පරදනවා ඒක හදන්න ආයෙ යනවා ඒ පාර තව ටයිම්ලයින් එකක් හදනවා. ඔන්නෝම ටයිම්ලයින් ගණනාවක් ඇති වෙනවා. එතනින් එක ටයිම්ලයින් එක තමයි අපිට ඔය පෙන්වන්නේ ප්‍රධාන වශයෙන් වෙන්න පුළුවන් පොසිබිලිටි එක වැඩිපුරම තියෙන ටයිම්ලයින් එක නයිට්මෙයාර් ටයිම්ලයින් කියලා. එතනින් තමයි අපිට පේන දේ සුපර්මෑන් විලන් කෙනෙක් බවට පත් වෙනවා. ඇන්ටිලයිෆ් සුපර්මෑන් සීන් ඇන්ටිලයිෆ් ඊක්වේෂන් එකේ යටතට පත්වලා ඩාර්ක් සයිඩ් ජයගේ පාලනයට රත් කරගන්න සහ ඩාර්ක් සයිඩ් පෘථිවිය ඒ ටෙරාෆෝම් සිදුවීමත් කරලා තියෙනවා. ඉතින් ඒ පොසිබිලිටි එක සිද්ධ වෙන ටයිම්ලයින් එක තමයි නයිට්මෙයාර් ටයිම්ලයින් කියලා අපි හඳුන්වන්නේ. ඉතින් ඒක වෙන්න තියෙන්නේ ඉදිරි ෆිල්ම් දෙකේදී. ඒවගේ අපි දන්න කොමත් ලුයිස් ප්‍රෙග්නන්ට් කියන එක ඒක අපිට පෙන්නනවා. ඒක තැන් දෙකකදී වගේ පෙන්වනවා. පළවෙනි කර ප්‍රෙග්නන්සි ටෙස්ට් එක දෙවෙනි එක සහ දෙවෙනි එකේ අර මේ I bought the bank කිව්වෙන් පස්සේ කියනවා congratulations කියලා ඒ සීන් එකේ. එතනදී අර ළමෙක් මේව කරන බාස්කට් එකක් තමයි අරන් යන්නේ. ඒක සැක් ඇත්තටම කන්ෆර්ම් කරනවා. ඉතින් ඔය වගේ සීන් ටිකක් තියෙනවා. ඉතින් අපි අන්තිමට එන්ඩ් එකට තමයි දැන් ඇවිල්ලා තියෙන වීඩියෝ එකේ. ඉතින් අන්තිමට කියන්න ඕන මතක් කරන්න ඕන දේවල් කීපයක් තියෙනවා. ඒ තමයි තව ඔයාලට ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි ඒවට උත්තර දෙනවා. ඒ වගේම හයිප් කමියුනිටි එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම විශේෂ කාරණයක් කියන්න තියෙන ඒ තමයි මේ වෙද්දි Twitter සහ අනිත් සමාජ දාල හරහා යනවා ලොකු විශාල කැම්පේන් එකක්. මොකක්ද ඒ කැම්පේන් එක? Restore the Snyderverse. මේක අපි මීට කලින් ස්නයිඩර් කට් එක යථාර්ථයක් බවට පත් කරගන්න දියත් කරපු රිලීස් ද ස්නයිඩර් කට් කැම්පේන් එකට වඩා අති විශාල වශයෙන් වැඩි. මොකද මේකට දැන් ෆිල්ම් එක අලුතෙන් බලපුවත් එකතු වෙලා තියෙනවා. ඉතින් වත් මේ ඉදිරියේදී සැක් ස්නයිඩර් ප්ලෑන් කරගෙන ඉඳපු ඉදිරි ෆිල්ම්ස් ටික තාම ඇතම ග්‍රීන් ලයිට් එක හම්බෙලා නැහැ. ගොඩක්ම තියෙන්නේ ඒක වෙන්නේ නැති මට්ටමකට තමයි Warner Brothers එකේ එක්සිකියුටිව්ස්ලා ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඉතින් මේක යථාර්ථයක් බවට පත් කරගන්න කලින් වගේම හැකියාව තියෙන ෆෑන්ස්ලා වෙන අපිට සහ ඔයාලට. ඉතින් ඒකට අපිට කරන්න පුළුවන් පොඩි හරි දේ තමයි Twitter එකේ Twitter දාන්න
රෙස්ටෝ ස්නයිඩවර්ස් කියන හැස්ටක්ගේ යටතේ. ඉතින් ඒක පොඩි දෙයක් වුණාට ඒක හැමෝම එකතු වෙලා මේ වැඩේ කරොත් අපිට සමහරට මේ සැක්ගේ විෂන් එක තියෙන මේ සැක් ස්නයිඩර්ස් ජස්ටිස් ලීග් එක වගේම ඉස්සරහට ඒ සැක්ගේ ඒ ෆිල්ම් සෙට් එක දැක් ගන්න පුළුවන් වෙයි. ඉතින් අනිවාර්යයෙන් ඒකත් මතක් කරන්න ඕන. හරි නේද එහෙනම්? ඊට පස්සේ පාටි පාඩේකුත් යන්න මට වැඩ හැදෙන්නේ. හරි එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. එතකන් මතක තියාගන්න සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම බෙල් බටන් එක ක්ලික් කරන්න. අලුතෙන් වීඩියෝ එකක් ආපුවම දැනගන්න පුළුවන්. හොඳම ක්‍රමය තමයි ඒක. එහෙනම් නැවත හමු වෙමු. Stay safe. stay high.